තෙරුවන් සරණයි හැම දිනාටම. අදත් අපි සුපුරුදු පරිදි අපේ කමඨහන් සාකච්ඡාවටයි සම්බන්ධ වී සිටින්නේ, එකතු වී සිටින්නේ. වෙනදා වගේම අන්තර්ජාලය ඔස්සේ Skype මාධ්‍යයෙන් අපේ සුපුරුදු කල්යාණ මිත්‍ර පිරිස මේ කමඨහන් සාකච්ඡාව සඳහා එකතු වී සිටිනවා. පූජනීය ස්වාමීන් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා ඇතුළු සියලුම දෙනා අපි තාම ගෞරවයෙන් කල්යාණ මිත්‍රත්වයෙන් පිළිගනිමු. විවාහ වර්ෂයෙන් අද 2022 වර්ෂයේ ජූලි මාසයේ 22 වෙනිදා අපේ සුපුරුදු සිකුරාදා දිනයේ අපි සතියකට දෙවරක් මේ සදහම් හමුව පවත්වනවා. එක් දිනයක් අපි සූත්‍ර ධර්ම සාකච්ඡාව සඳහා, තවත් දිනයක් අපි කමඨහන් සාකච්ඡාව සඳහා වෙන් කරගන්නවා. කොහොම නමුත් පසුගිය දින දෙකම අපි සූත්‍ර ධර්ම සාකච්ඡාවන් සඳහා තමයි වෙන් කරගත්තේ. අද අපි බලාපොරොත්තු වෙන්නේ කමඨහන් සාකච්ඡාවටයි. ඉතින් පළමුවෙන්ම අපි භාවනාව ගැන, කමඨහන් ගැන කතා බහ කරනවා. කමඨහන් කියන කාරණේ ඉස්මතු වෙන්නේ භාවනාවේදී. ඒ නිසා පළමුව භාවනාව පිළිබඳව කෙටි සිහිපත් කර ගැනීමක් අපි කරනවා. අපි මේ දැනටමත් හොඳින් තේරුම් බේරුම් කරගත්ත, අවබෝධ කරගත්ත, වටහාගත්ත කරුණුමයි නැවත සිහිපත් කර ගැනීමක් අප මේ කරන්නේ. භාවනා කියවම ඒක අපේ සම්ප්‍රදායික ධර්ම විවරණ වලත් පැහැදිලි කරන්නේ ආසේවති භාවේති වඩ්ඩේති इति කුසල ධම්මේ භාවනා කියලා. කුසල් දහම් ඒ කිව්වේ නිර්වාණය සාක්ෂාත් කිරීමට උපකාරී වන්නා වූ ප්‍රධාන කුසලතා අංශ 3: සීල, සමාධි, ප්‍රඥා. මේ අංශ 3ට තමයි කුසල කියන්නේ. කුසල ධම්මේ ආසේවති භාවේති වඩ්ඩේති. ආසේවනා කියන්නේ නිතර නිතර එහි යෙදීම කියන අර්ථය. ඇසුරු කිරීම කියන අර්ථයක් තියෙනවා. අපි පුද්ගලයෙක් ගත්තම තමයි ඇසුරු කිරීම කියන අර්ථය අපි ගන්නෙ. යම් කිසි කුසලතාවයක්, ධර්මතාවයක් සම්බන්ධයෙන් ගත්තම අපි ඒකෙදී අදහස් කරන්නේ එහි නිතර නිතර යෙදීම කියන එක. ආසේවති. එතකොට සීල, සමාධි, ප්‍රඥා කියන මේ කුසලතාවල අපි නිරන්තරයෙන් යෙදෙන්න ඕන. ඊළඟට භාවේති. භාවේති කිව්වම පුරුදු වීම, පුහුණු වීම කියන අදහස. හැබැයි ඒකත් අර බුදුරජාණන් වහන්සේ දේශනා කර ආකාරයට යතානුසිට්ඨං තථා පටිපජ්ජමානා කියලා බුද්ධ දේශනාවෙන් සඳහන් කරලා තියෙන්නේ. යම් ආකාරයකට අනුශාසනාව කරලා තිබෙනවද, අනුශාසනාවේ සඳහන් වෙලා තිබෙනවද, තථා පටිපජ්ජමාන, ඒ විදිහට පිළිපැදීම. ඒක තමයි භාවේති. නිවැරදි ආකාරයට පුරුදු වීම, පුහුණු වීම කියන එක. ඊළඟට වඩ්ඩේති කිව්වම ක්‍රමයෙන් මේ සීලය, සමාධිය, ප්‍රඥාව වර්ධනය විය යුතුයි. වර්ධනය වීමක් නැත්තම් නිර්වාණය සාක්ෂාත් වෙන්නේ නැහැ. මේ වර්ධනයේ කූට ප්‍රාප්තිය කෙලවර තමයි නිබ්බාන කියන්නේ. සීලේ උපරිම තලයට වර්ධනය වීම, සමාධිය උපරිම තලයට වර්ධනය වීම, ප්‍රඥාව උපරිම තලයට වර්ධනය වීම. සීලය අදි සීල, සමාධිය අදි චිත්ත, පඤ්ඤා අදි පඤ්ඤා, අභිඥා, පරිඥා දක්වා වර්ධනය වේ. එතෙන්ට වර්ධනය වුණාම තමයි අපේ මේ නිවීම, සැනසීම කියන தത്വයට අපිපත් වෙන්නේ. නිවිලා යනවා. එහෙම නැත්නම් 아무තු ඇහැට දකින්න පුළුවන් මහා 아무තු විස්මයජනක தത്വයකටපත් වීමක් නෙමෙයි. අපේ අභ්‍යන්තරයෙන් අපේ නිවිලා යනවා. ඊට පස්සේ අපේ නිවුණු සැනසුණු පුද්ගලයෝ හොඳ අවබෝධයකින් ජීවත් වෙන, බොහොම සරල ජාම් ජීවිතයක් ගත කරන තත්වයටපත් වෙනවා. ඒකයි නිබ්බාන, නිවීම කියලා කියන්නේ. ඉතින් එතෙන්ට එන්නේ මේ සීල, සමාධි, ප්‍රඥා ගුණවල කූට ප්‍රාප්තියටපත් වීමෙන්. අපි මේක ආසේවනා භාවනා කළොත් තමයි මේ වර්ධනය වෙලා කෙලවරක් දක්වා එන්නේ. ඒක නිසා
ආසේවති භාවේති වඩ්ඩේති इति කුසල ධම්මේ භාවනා කියලා මේ භාවනා පිළිබඳ කරන ලද විග්‍රහය තේරුම් කිරීම අපි ඕක මතක තබා ගැනීම සුදුසුයි. එතකොට මේ සීල සමාධි ප්‍රඥා කියන මේ අංශ තුනට අදාළ වන්නා වූ කුසලතා වර්ධනයයි භාවනා කියන්නේ. තාම පැහැදිලි භාවනා යනු කොමක්ද කියලා. එතකොට මේ අංශ තුනට අදාළව කතා කරද්දී තමයි කමඨහන් කියන කාරණේ ඉස්මතු වෙන්නේ. කමඨහන් කියන සිංහල වචනේ ආවේ කර්මස්ථාන. පාලි කම්මඨාන. ක්‍රියාව ක්‍රියාකාරකම කියන එකයි ඇත්තටම අදහස් කරන්නේ. කර්මස්ථානයක් කියන්නේ කිසියම් ක්‍රියාකාරකමක්. ක්‍රියාකාරකමක් කියුවා මේක කිරීමත් වෙන්න පුළුවන් නොකිරීමත් වෙන්න පුළුවන්. නොකර සිටීමත් කිච්ච ක්‍රියාකාරකමක් හැටියට අපි සැලකන්නේ. පාප අකුසල ගණයට අයිතිදී අපි නොකර සිටිනවා, වැළකෙනවා, බැහැර වෙනවා. එතකොට ඒකත් ක්‍රියාකාරකම. පුණ්‍ය කුසල ගණයට අයිති දේවල් අපි යෙදෙනවා. පුරුදු වෙනවා, පුහුණු වෙනවා, භාවිත කරනවා. එතකොට ඒකත් ක්‍රියාකාරකමක්. එතකොට ක්‍රියාකාරකම් වල ඒ කියන්නේ කමඨහන් වල කර්මස්ථාන වල ඔය ලක්ෂණ දෙකම තියෙනවා. කිරීම හෝ නොකිරීම. එහි යෙදීම හෝ එයින් බැහැර වීම. ඒ විදිහට සිටීම හෝ සමහර විට නොසිතා හිතීම. නොසිතා සිටීම වෙන්නත් පුළුවන්. එතකොට මේ ක්‍රියාකාරකම් වල ඉලක්කය හරි පැහැදිලි. අකුසලතා බැහැර කිරීම සහ කුසලතා වැඩි වීම. ඒ අනුව බැලුවොත් සීලයට සම්බන්ධ සීල ශික්ෂාවට සීල භාවනාවට අදාළ කමඨහන් වෙන්නේ දුස්සීල භාවයේ බැහැර කෙරෙන සීලවන්ත භාවයේ වර්ධනය කෙරෙන ක්‍රියාකාරකම්. ඉතින් ඒවට අදාළව අපි අඳුනගෙන තියෙනවා ආචාර ධර්මීය අංශය ශික්ෂා පද්ධතියක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා. ඒක මූලික කොටස් දෙකකින් යුක්තයි. ආභි සමාචාරිකා සික්ඛා ආදි බ්‍රහ්මචාරිකා සික්ඛා කියලා. ආභි සමාචාරික සික්ඛා කියන්නේ මිනිස්යා විසින්ම තේරුම් ගත්ත, අවබෝධ කරගත්ත, පනවාගත්ත, සම්මත කරගත්ත, එකඟ වෙච්ච නීති රීති සම්මුති සිරිත් විරිත් අනපනත් ව්‍යවස්ථා සම්ප්‍රදායන් තියෙන යහපත් ඒවා. හොඳ ඒවා. තමන්ට අනුන්ට තමන් අනුන් ඇතුළු සමස්ත ජීව පද්ධතියටම අයහපතක් නොවන සිරිත් විරිත් සම්මුති නීති රීති සම්ප්‍රදායන් ව්‍යවස්ථා අනපනත් තියෙන. අන්න ඒවා. ඒවා ආර්ථික වෙන්න පුළුවන්, සමාජීය වෙන්න පුළුවන්, දේශපාලනික වෙන්න පුළුවන්, පාරිසරික වෙන්න පුළුවන්, ආගමික වෙන්න පුළුවන්, සංස්කෘතික වෙන්න පුළුවන්. ඔය ඕනෑම ශාස්ත්‍රයකට අදාළව වෙන්න පුළුවන් යහපත් ඒවා. ඒවට තමයි අපි ආභි සමාචාරිකා සික්ඛා කියලා කියන්නේ. ඒවා අපි තව නමකින් හඳුන්වනවා සමාදන් නොවි රකින්න සීලය කියලා. සමාදන් වීමක් නෑ ඒවා. මොකද එකට ගොනු කරලා එකතු කරලා ගන්න බෑ. එතන ඒ අවස්ථාවේ ඒ පුද්ගල සම්බන්ධතාවයට අනුව ඒ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණයට අදාළ වන පරිදි තමයි ඒව දැන කියාගෙන අහලා විමසලා තමයි ඒව අපි අනුගමනය කරන්න පිළිපදින්. අபிසමාචාරිකා සික්ඛා. ඊළඟ කොටස ආදි බ්‍රහ්මචාරිකා සික්ඛා. ආදි බ්‍රහ්මචාරිය සීලය. ඒක සමාදන් වෙලා රකින්න. මොකද එතන ශික්ෂාපද 16ක් පැහැදිලිව අපි හඳුනගෙන තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇතුළත් ශික්ෂාපද 8යි. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මාර්ගාංග 3ට අදාළව එතන ශික්ෂාපද 8ක් තියෙනවා. ඒකට අපි තවත් සම්බන්ධ කරගත්ත මජ්ජ, පමාද, ඨානා, වේරමණී කියන ශික්ෂාපදයට එක්ක ශික්ෂාපද 9ක්. ඒ ටික
අපි විශ්ව ආචාර ධර්ම කියලා කියනවා, නිත්‍ය සීලය කියලාත් කියනවා. ඊළඟට ওই නාමයට අපි තවත් සම්බන්ධ කරගෙන තියෙන, එකතු කරගෙන තියෙන තවත් 5 පංචකාමයට අදාළ ශික්ෂා 5. අබ්‍රහ්මචර්යා වේරමණී, විකාල භෝජනා වේරමණී, නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ටානා වේරමණී, උච්චාසයන මාසයනා වේරමණී. මේ දර්ශනකාමයේ, ශ්‍රවණකාමයේ, ආග්‍රහණකාමයේ, රසකාමයේ, ස්පර්ශකාමයේ කියන පංචකාමයට අදාළ කාම වස්තු සහ කාමී ක්‍රියා. ඒ වයින් උප්පරිම මට්ටමින් දුරස්ත භාවයක් පවත්වා ගැනීම. ඊට අදාළ ශික්ෂා 5. එතකොට 9යි 5යි 14යි. ඊළඟට වටිනාකම්, වටිනා දේවල්, වටිනාකම් පරිහරණය කිරීමේදී අනුගමනය කරන ශික්ෂාව. ජාත රූප රජත තමයි වටිනාකම්, වටිනා දේවල් කියලා කිව්වේ. ජාත රූප කිව්වේ ස්වභාවික වටිනාකම්, ස්වභාදහමින් අපට දීපු වටිනාකම්. රජත කිව්වේ අපිම නිර්මාණය කරපු, අපිම සම්මත කරගත්ත වටිනාකම්. මේ දෙකම අපි පරිහරණය කරනවා. පටිග්ගහනා වේරමණී, තණ්හා මාන දිට්ඨි වශයෙන් මනසින් කරන ග්‍රහණය කිරීමෙන් තොරව. ඔය 15 තමයි අපිට හමු වෙන ප්‍රධාන ශික්ෂා පද 15 ආදී බ්‍රහ්මචර්ය ශික්ෂාවලට අයිති. ඔය 15ම ආවරණය වෙන විදිහේ ශික්ෂා පදයක් අපිට හමු වෙනවා. මෙත්තා විහරණං, මිත්‍රශීලී ජීවිතය. මිත්‍රශීලී කායික ක්‍රියාකාරකම්, මිත්‍රශීලී වචන භාවිතය සහ මිත්‍රශීලී සිතුම් පැතුම් රටා. ඒ තුනෙන් යුක්ත බව තමයි මෙත්තා විහරණං කියුවේ. ඔය විදිහට ඔය ශික්ෂා අපිට හමු වෙනවා. ආදි බ්‍රහ්මචර්ය. හැබැයි බ්‍රහ්මචර්යාවේ ආදි විතරක් නෙවෙයි, මජ්ජේ බ්‍රහ්මචර්යාව, බ්‍රහ්මචර්ය පරිෝසాన කියලා තවත් ඉස්සරහට යනවා. ඉතින් මජ්ජේ බ්‍රහ්මචර්යාවේ සීලය සමහර විට අර විස්තර කිරීමක්, නිදර්ශන වශයෙන් දැක්වීමක් මිසක ශික්ෂා පද වශයෙන් දැක්වෙන්නේ නැහැ. මජ්ජේ බ්‍රහ්මචර්යාවට එනකොට අපිට පේනවා සීලය ප්‍රඥාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් තමයි කරගෙන යන්නේ. ප්‍රඥාවෙන් තේරුම් ගන්නවා මෙන්න මේක මේ මොහොතේ, මේ දැන් මෙය නොකළ යුතුයි, මෙය මේ මොහොතේ මේ දැන් කළ යුතුයි කියලා ප්‍රඥාවෙන් තේරුම් ගන්න. ඊට පස්සේ ඒ කළ යුත්තේ කරන්නේ, නොකළ යුත්තෙන් බැහැර වෙන්නේ කරුණාවෙන්. තමා කෙරෙහි, අනිකා කෙරෙහි, ලෝකයේ කෙරෙහි, සබාධම කෙරෙහි කරුණාවෙන් තමයි ඒකෙන් බැහැර වෙන්නේ. ඒ විදිහටයි යන්නේ. මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන් යන්නේ. ඉතින් අපි මහා කියන්නේ සීමා මායින් වලින් තොරයි. සීමා මායින් වලින් තොරයි. ඉතින් ඒ විදිහට සීලය යන්නේ. එහෙම ගිහිල්ලා අනුමත්ත වජ්ජ, උද්දානුකොද්දක පුංචි දේ ගැන පවා සැලකිල්ල දක්වන, අනුමාත්‍ර වූ වරද අනුමත්ත වජ්ජේ පවා ගැන සැලකිල්ල දක්වන මට්ටමට පුද්ගලයාගේ මේ ආචාර ධර්මීය අංශය දියුණු වෙනවා. එතෙන්ට ආපුවාම බ්‍රහ්මචර්යාවේ පරිෝසానයි කෙලවර හැටියට සලකනවා. සීලාංශේ සමාධි ප්‍රඥා දෙකෙනුත් ඒක තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඊටාම පැහැදිලිව ආදි බ්‍රහ්මචර්යයේ ආභි සමාචාරික වශයෙන් සීල ශික්ෂාව දක්වලා තියෙනවා. ඉතින් අපි ඔය ගැන ගොඩාක් විස්තර කතා කරලා තියෙන නිසා එක් ශික්ෂා පද පැහැදිලි කරන්න අපි යන්නේ නැහැ. අපි මේ කමඨහන සාකච්ඡාවල මුලදී අපි ඒව හුඟක් පැහැදිලි කරලා දක්වලා තියෙනවා. ඉතින් ඔය සීල භාවනාවට අදාළ කමඨහන් වල සීලය වැඩි දියුණු වෙන ක්‍රියාකාරකම්. ඒ ක්‍රියාකාරකම් වල කොටසක් නිරන්තරයෙන්ම අපි කරනවා. නිත්‍ය සීලය, ආදි බ්‍රහ්මචර්ය සීලය,
ගත්තම ඒක අත නෑර ඒක පවත්ව ගන්න. සීල ශික්ෂාව පවත්ව ගන්න. එතකොට තියෙනවා එතන සමහර ඒවායි වේරමණී, සමහර ඒවායි සික්ඛා. වැලකින පැත්තක් තියෙනවා, භාවිත පැත්තක් තියෙනවා. නිරන්තරයෙන්. තවත් සමහර ආචාර ධර්ම තියෙනවා නිරන්තරයෙන්ම නැහැ. ඒ තැන ඒ අවස්ථාව, ඒ පුද්ගල සම්බන්ධතාවය, ඒ ද්‍රව්‍ය භාණ්ඩ වස්තු පරිහරණයට ගියාම ඒ මොහොතේ ඒ අවස්ථාවේ විතරක් ඒ ආචාර ධර්මයේ පිළිපදින. ඔන්න ඔය විදිහට අපි මේ සීල ශික්ෂාව හරි පුළුල්, හරිම පැහැදිලි, හරිම නිර්වුල්, පුද්ගලයාගේ පෞද්ගලික පිරිසිදු බව, සත්තානං විසුද්ධිය කියලා මහා සතිපට්ඨාන දේශනාවේදී පාවිච්චි කරපු වචනේ. සීල ශික්ෂාවෙන් පුද්ගලයාගේ පාරිශුද්ධිය, පිරිසිදු බව, නිවැරදි බව ඇති වෙනවා. ඒ වගේම සමාජගත පැත්තෙන් බැලුවොත්, සමාජීය අංශයෙන් ගත්තත් මේ සීලය නිසා පුදුමතරම් යහපත් සමාජයක් ගොඩනැගෙනවා. සමාජ වාතාවරණය උගා යහපත් තත්ත්වයකටපත් වෙනවා. පරිසරය ගත්තොත් අපි ජීවත් වෙන පරිසරය පවා පුදුමතරම් සහනශීලී, සුවදායී පරිසරයක් බවට පත් වෙනවා. මොකද මේ අභිසමාචාර ශික්ෂාවල අපිට පේනවා පරිසරය සම්බන්ධ ගොඩාක් ආචාර ධර්ම පෙන්වා දීලා තියෙනවා. සමාජීය අංශයෙන් ගත්තම ගොඩක් සමාජ ආචාර ධර්ම පෙන්වා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. එහෙම බලපුවම මේ අධ්‍යාත්මික, සමාජීය, පාරිසරික මේ හැම අංශයකම තව ඉතින් අපිට ඕවා ගොඩාක් විශේෂ ක්ෂේත්‍ර හැටියට වෙන් කරත හැකි. අපි සාමාන්‍යයෙන් දහමට අනුව විශේෂ ක්ෂේත්‍ර 4ක් වෙන් කරගන්නවා. ආර්ථික, සමාජීය, දේශපාලන, පාරිසරික කියලා. මේ හැම අංශයකම සුට්ටුතා පාසුතා, සුව පහසුව ඇති කරනවා. ඉතින් ඔහොමයි ඔය සීල ශික්ෂාවට අදාළ කමඨහන. අනිත් ශික්ෂා දෙකට අදාළ කමඨහනොත් තියෙනවා. සමාධි භාවනාවට අදාළ කමඨහන් තියෙනවා. අනෙක් ආකාරයට චිත්තාවේග සමාධි කිව්වම ඒකෙන් අදහස් කරන්නේ අපේ හැඟීම්, සිතුම් පැතුම්, චිත්තාවේග හසුරවන එකනේ, පාලනය කරගන්න එකනේ, පිරිසිදු කරගන්න එකනේ. ඒ වගේම කුසල චිත්තයන් උපදවා ගන්න එකනේ. ඒ කුසල චිත්තයන් තහවුරු කරගන්න එකනේ. සමාධිය විස්තර කරන්නේ කුසල චිත්ත ඒකග්ගතා කියලානේ. කුසල් සිත් ඇති කරගෙන ඒ කුසල් සිත් තහවුරු කර ගැනීම. එතන ඒකග්ගතා කිව්වේ තහවුරු කර ගැනීම කියන එක. එතකොට අකුසල් සිත් මැඩපවත්වන්න, අකුසල් සිත් බැහැර කරන්න, කුසල් සිත් උපදවා ගන්න, කුසල් සිත් තහවුරු කරගන්න ක්‍රියාකාරකම් තියෙනවා, කමඨහන් තියෙනවා. ඒවට තමයි අපි සමාධි කමඨහන් කියන්නේ. ඒ ඉතින් ගොඩක් තියෙනවා. අපි ඒක ගොඩක් සාකච්ඡා කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා ප්‍රධාන මාර්ගෝපදේශනයක් හැටියට අපි දීඝනිකායේ මහා වර්ගය ඇතුළත් මහා සතිපට්ඨාන දේශනාව කතා බහ කරගෙන ඇවිල්ලා ඒවයි ඇතුළත් කමඨහන් හොඳට තේරුම් කරගෙන ඒ කමඨහන් සාකච්ඡාව අපි අවසන් කරලා තියෙනවා. ඊළඟට පඤ්ඤා භාවනාවට අදාළ කර්මස්ථානක් තියෙනවා. කමඨහන් තියෙනවා. ප්‍රධාන වශයෙන් සත්පුරුෂ සංසේවනය, ඊළඟට සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර, ධම්මාන් ධම්ම පටිපatti. ඔය තමයි පඤ්ඤා භාවනාවට අදාළ කර්මස්ථාන. සත්පුරුෂ සංසේව. අපි මේ සමාජයේ අපිට මේ නිවනට මඟ කියන, යහපත පෙන්වලා දෙන, අයහපතෙන් වළක්වන, අයහපත යහපත හරියට තෝරලා බේරලා දීලා යහපතේ යොදවන, අයහපතෙන් වළකන එහෙම සත්පුරුෂෝ ඉන්නවා. සත්පුරුෂ, සත්පෞරුෂ, උසස් පෞරුෂ ඇසුරු කිරීම, සත්පුරුෂ සංසේවෝ, උසස් පෞරුෂ ඇසුරු කිරීම. ළඟට ගිහිල්ලා වෙන්නත් පුළුවන්. නමුත් ඒ පෞරුෂ හඳුනාගෙන ඒ පෞරුෂ ලක්ෂණ ඇසුරු කිරීම, භාවිත කිරීම මේකෙන් ප්‍රධාන වශයෙන් අදහස් කරන්නේ. ළඟට ගිහිල්ලා ආශ්‍රය නිස්සරය කිරීමත් සංසේව කියන වචනයෙන් අදහස් කරනවා.
අපේ ජීවිතේ කල්යාණ මිත්‍රයෝ, සත්පුරුෂයෝ, ආර්ය ওই වචන තුනෙන්ම අදහස් කරන්නේ එකම පිරිසක්. කල්යාණ මිත්‍ර, සත්පුරුෂ, අරිය. ගාක් වෙලාවට ධර්මයේ සඳහන් වෙලා තියෙන වචන දෙක සත්පුරුෂ, අරිය කියන වචන. අරියානං දස්සාවි, සත්පුරුෂානං දස්සාවි. අරිය ධම්මස්ස කෝවිදෝ, සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ. අරිය ධම්මේසු විනීතෝ, සත්පුරුෂ ධම්මේසු විනීතෝ. එහෙමනේ. එතකොට ඕක තමයි ප්‍රඥා භාවනාවේ පළවෙනි පියවර. ඊළඟට මේ සත්පුරුෂ ධර්මයේ, ආර්ය ධර්මයේ, සද්ධර්මයේ කිව්වේ ඒක. සද්ධම්මස් ශ්‍රවණ. මොදෙන් අහන්න ඕන, නිතර නිතර අහන්න ඕන, සාවධානව අහන්න ඕන. එහෙම. අහලා ඉතින් ඊට අදාළ සාකච්ඡාවක් කෙරෙන්න ඕන කල්යාණ මිත්‍රයන් සමග. එහෙම කරාම තමයි අපිට හොඳට මේ ධර්මය අවබෝධ වෙන්නේ. පින පව කුසලයේ අකුසලයේ කළ යුත්තන කළ යුත්ත සදාචාරයේ දුරාචාරයේ මේක අවබෝධ වෙන්නේ. ඉතින් අවබෝධ කර ගැනීම සද්ධම්මස් ශ්‍රවණ කිව්වම. ඒ වගේම යෝනිසෝ මනසිකාර අවබෝධ කර ගැනීමට අපට හුඟක් උපකාරී වෙනවා. සංසුන්ව ඉඳගෙන මේ දහමට අනුව මනසිකාරය කිරීම. යෝනිසෝච මනසිකාරෝ. අර ඉගෙනගත්ත ධර්ම කරුණු ඉදිරියෙන් තියාගෙන මේ ජීවිතයේ ස්වභාවය, ලෝක ස්වභාවය, මේ අපේ වටපිටාවේ සිද්ධ වෙන සිදුවීම් දහමට අනුව මෙනෙහි කරන්න. එතකොට තව මේ ප්‍රඥාව වර්ධනය වෙනවා. දැන් කල්යාණ මිත්‍රයා හමු වීම, සද්ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව මේ වගේම ඒ විතරක් මදි. ඇතුළත කෙරෙන කාර්යය තමයි මේ යෝනිසෝච මනසිකාරය. එතකොට තවත් මේක හොඳින් තහවුරු වීමක්, අවබෝධ වීමක් වෙනවා. ඊට පස්සේ ධම්මානුධම්ම පටිපත්ති කරලා බලනවා කියලා අපි කියන්නේ. කරලා බැලුවම ඉතිරි ටික අවබෝධ වෙනවා. ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ වෙන ටික අවබෝධ වෙනවා. මේක හොඳයි, මේක නරකයි කියන්නේ. ওই විදිහටයි ප්‍රඥාවේ කමඨහන්, ප්‍රඥා වර්ධනයේට දේශනා කරලා තියෙන කමඨහන් ඕව. ඔන්න ඔය විදිහට සීල, සමාධි, ප්‍රඥා කියන මේ කුසලතා අංශ තුනටම අදාළ වෙන විදිහට දහමේ කමඨහන් සාකච්ඡා කරලා තියෙනවා. කමඨහන් දේශනා වෙලා තියෙනවා. ඉතින් අපි ওই කමඨහන් හොඳින් තේරුම් අරගෙන කමඨහන් වැඩිමයි දැන් කරන්නේ. ඒ තුලින් වර්ධනය වෙන්නේ සීල, සමාධි, ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා වර්ධනය වීමෙන් සිද්ධ වෙන්නේ අපේ පෞරුෂය නිවුණු සැනසුණු පෞරුෂයක් බවට පරිවර්තනය වෙනවා. ගැඹුරු අවබෝධයක් සහිත, නිවැරදි චර්යාවක් සහිත, පිරිසිදු සිතුවිලි ධාරාවක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙන. ඒක තමයි නිවන කියන්නේ. නිබ්බාන කියන්නේ නිවීම, සැනසීම කියන්නේ. එයා ඉතින් කොහේ හිටියත්, කොතන හිටියත් ප්‍රශ්නයක් නැහැ. ඒ පුද්ගලයාට ප්‍රශ්නයක්වත් නැහැ. වටපිටාවට ප්‍රශ්නයක්වත් නැහැ. ගාමේ වාය දිවාරඤ්ඤේ නින්නේ වාය දිවාතලේ යත්තාරහන්තෝ විහරಂತಿ තම්බෝමෙන් රාමණීයක. ගාමේ වාය දිවාරඤ්ඤේ, ගමේ හිටියත් මොකද? අරන්නේ හිටියත් මොකද? නින්නේ වාය දිවාතලේ, සමාජීය වට්ටමින් ගත්තම නිම්න කිව්වම, තල කිව්වම එකෙන් අදහස් කරන්නේ මේ භූ විද්‍යාත්මක සාධකයක් නෙවෙයි. ගැටලුකාරී සමාජ වටපිටාවක තමයි මේ නින්න කියලා කියන්නේ. පවට, අකුසලයට, අයහපතට නැමුණු කියන අර්ථයේ නිම්න කියන්නේ. අපි කියන්නේ ගැටලුකාරී සමාජ වටපිටාවක් කියලා කියන්නේ. ඒ වගේ වටපිටාවක වෙන්න පුළුවන්. ගැටුම්කාරී, ගැටලුකාරී, හරියට නිකන් වර්තමානයේ අපේ ශ්‍රී ලාංකීය සමාජය වගේ. නින්නේ කියන්නේ අපි නැඹුරුතාවයක්. යදිවා තලේ, එහෙම නැති සාමකාමී වටපිටාවක වෙන්නත් පුළුවන්. සමභූමියකට තල කියන. නිම්න කියන්නේ එක්තරා නිකන් එහෙම පහසුවෙන් ඉන්න බෑ, නැමී තිබෙන ඒ වගේ. ඉතින් නින්නේවා යදිවා තලේ මොන වගේ තැනක හිටියත් යත් අරහන්තෝ විහරಂತಿ තම්බෝමින් රාමණීයක. කොතන හිටියත් එතන රමණීයයි. රමණීය කියලා කියන්නේ මේ හැට පේන ලස්සන නෙවෙයි.
රමණීය කියන්නේ. එතන ජීවත් වෙන්න පුළුවන්. වටපිටාවක් තියෙනවා. මොකද මේ පුද්ගලයාගේ පුද්ගල පෞරුෂය ඉහළ මට්ටමකින් දියුණු වෙලා. ඒක තමයි නිබ්බාන නිවීම සැනසීම. එතෙන්ට එන්න තමයි සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා වඩන්න තමයි කමඨහන්. ඉතින් අපි මේ එකතු වෙලා කතා බහ කරගෙන යන්නේ මේ කමඨහන්. හැමදාම අපි පළමුවෙන් කරන්නේ සීල කමඨහන් වලට යොමු වීම. ගොඩාක් දැන් විස්තර කරන්නේ නැහැ. හැමෝම සිල් සමාදන් වෙලා ඉන්නේ. පැවිදියත්තු හැටියට හිටියත් ගිහියත්තු හැටියට හිටියත් මේක කිසි විශේෂත්වයක් අපි සලකන්නේ. සීල සමාධි ප්‍රඥාවලදී කිසිම විශේෂත්වයක් නැහැ. අපි සමාදන් වෙලා ඉන්න ආර්ය සීලය කුසල සීලය අපි සියලු දෙනාටම පොදුයි. විශේෂයෙන් මේ ආදි බ්‍රහ්මචර්ය ශික්ෂා කොටස අපි සියලු දෙනාටම පොදුයි. අභිසමාචාරික ශික්ෂාවල නම් ඔය ගිහි පැවිදි වශයෙන් ගත්තම වෙනස්කම් තියෙන සමහරට ස්ත්‍රී පුරුෂ භාවය තුලත් යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන් වගේ දේවල්. නමුත් අපි මේ සමාදන් වෙලා රකින ශික්ෂා කොටස තමයි අපි හැමදාම අනුස්සති කරගන්නේ. නැවත මතක් කරගන්නේ. අපි මේ සීලය යම් දවසක අවබෝධයෙන් සමාදන් වුණා. අර සිල්පද කියවීම නෙවෙයි. යම් දවසක මේ සීලය පිළිබඳ පැහැදිලි වැටහීමක් ඇති කරගෙන සමහර විට මේ සාකච්ඡාවේ මුල් සාකච්ඡා දෙක තුනෙන් පස්සේ වෙන්න පුළුවන් සිල් සමාදන් වුණේ හරියට. අපිත් එහෙමයි. අපිත් බොහෝ කාලයකට පස්සේ මහාන වෙලා ගොඩක් පස්සේ සිල් සමාදන් වෙලා තියෙන අපි බලපුවා. පැවිදි වෙන දවසේ අර ඒ ගුරුවරයා කියනකොට ඒ ශික්ෂාපද කියුව එක ඇත්ත. ඒ පිළිබඳ ඡායා මාත්‍ර අදහසක් නේ. එතකොට තියෙන අදහසක් නෑ. නමුත් ශික්ෂාපදයක් තේරුම් ගත්තේ ගොඩාක් පහුවෙයි. ඒකේ තියෙන ගැඹුර, ඒකේ තියෙන වටිනාකම, ඒකේ තියෙන අදාළත්වය, ඒක කොයි විදියට නිවනට උපකාරී වෙනවද? මේ හාත්පසින් ශික්ෂාපදයක් අවබෝධ කරගන්නවා කියන එක අපි හිතන තරම් සරල දෙයක්, පහසු දෙයක් නෙවෙයි. ඉතින් ඒක තේරුම් අරන් ඒ පිළිබඳ ආකාරවති ශ්‍රද්ධාවක් ඇති වෙලා අන්න එදා ඉඳලා තමයි මම මේ ශික්ෂාපදය රකින්නවා කියන තැනට එන්නේ. එදා තමයි අපි ශික්ෂාපදයක් සමාදන් වෙන දවස් මොහොත. ඉතින් එතන ඉඳලා සිහිනුවන වීර්ය තියෙන ප්‍රමාණයට තමයි ඒක රැකෙන්නේ. ශික්ෂාපදයක් අදිෂ්ඨාන කරාට රැකෙන්නේ නැහැ. සිහිනුවන වීර්ය තියෙන ප්‍රමාණයට රැකෙනවා. ඒක අඩාල වුණාද සතිමත් බවයි, සෝදිසිමත් බවයි, වීර්යයයි අඩාල වුණාද කැඩෙනවා. ඉතින් සිහිනුවන වීර්ය ප්‍රමුඛ කරගත්ත භාවනාවක් අපි නිතරම හඳුන්වා දීලා තියෙන්නේ සතිපට්ඨාන භාවනාව ඒකයි. ඉතින් හොඳයි. අපි එහෙනම් අපි සමාදන් වෙලා ඉන්න ශික්ෂාපද ටික නැවත මතක් කරගමු. බොහොම ගෞරවයෙන් අපි ඒක මතක් කරගන්නේ. මොකද මේ උසස් ආචාර ධර්ම ටික හඳුන්වා දීලා තියෙන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. තථාගත ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ. අපි ශික්ෂාපද වලට තියෙන ගෞරවය බුද්ධ ගෞරවය. ශික්ෂාපද කෙරේ තියෙන ගෞරවය ධර්ම ගෞරවය. ශික්ෂාපද කෙරේ තියෙන ගෞරවය සංඝ ගෞරවය. මේ අප්‍රමාණ ගෞරවයෙන් අපි මේ ශික්ෂාපද සමාදන් වෙලා ඉන්නේ. අවංකව හෘද සාක්ෂියට එකඟව උපරිමයෙන් Tamanට පුළුවන් උපරිම ප්‍රමාණය පවත්වගෙන යනවා. එහෙමයි අපේ සීලය ආරක්ෂා කරන්නේ. හොඳයි අපි සීල ශික්ෂාව වෙනදා වගේම සිහිපත් කරගෙන සීල ආවර්ජනය කරගෙන ශික්ෂාපද කියවලා සීල ආවර්ජනය කරගෙනම අපි අනිකුත් කමඨහන් වලට යොමු වෙනවා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සරණාගමනේ. බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සීල ආවර්ජනය විශ්ව ආචාර ධර්ම පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සංපප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නික්කම ශික්ෂා අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූක දස්සනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි ජාත රූප රජත පටිග්ගහනා වේරමණී සික්ඛාපදං සමාදියාමි මෙත්තා විහරණං සමාදියාමි සාදු 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 අපි නැවත නැවත මේ මතක් කරගන්නේ සිහි කරගන්නේ මේ ආර්ය සීලය කුසල සීලය. ඉතින් අපි මේ නිර්වාණගාමී මාර්ගයේදී නිවන් මාර්ගයේදී මධ්‍යම ප්‍රතිපදාවේදී හොඳින් සීලය අවබෝධ කරගෙන අවංක භාවයෙන් උපරිමයෙන් මේක පවත්වාගෙන යෑමයි අවශ්‍ය කරන්නේ. හොඳයි. අපි ඊළඟට යමු වෙනවා. අපි කතා කරගෙන යන කමඨහන් වලට මේ දිනවල අපි සීලය පිළිබඳ කමඨහන්ම තමයි සාකච්ඡා කරගෙන එන්නේ. අපි මේ කමඨහන් සාකච්ඡා මාලාවට ප්‍රධාන සූත්‍රයක් අපි ඉදිරිපත් කරගත්තා. මහා සතිපට්ඨාන දේශනාව. එහි සියලුම කමඨහන් අපි සාකච්ඡා කරලා තිබෙනවා. මේ කමඨහන් සාකච්ඡා මාලාව තුළ ඒ කමඨහන් කතා බහ කරලා අවසානයේ අපිට ආපු අදහසක් යෝජනාවක් අනුව නැවතත් ත්‍රිශික්ෂා පදනමෙන් කියන්නේ සීල සමාධි ප්‍රඥා කියන පදනමෙන් අපි මේ කමඨහන් සාකච්ඡාව තවදුරටත් කරගෙන යනවා. මෙතෙන්දී අපි මේ සතිපට්ඨාන ක්‍රමය තමයි අපේ භාවනාවේ ඉදිරියට ගන්නෙ. සති කිව්වම ඒකෙන් අදහස් කරන්නේ කුසලතා තුනක්. ආතාපි සම්පජානෝ සතිමා. සතිමා
අවදිමත් බව, දැනුවත් බව, වර්තමාන මොහොතේ තමන් ගැන අවදිමත් බව, අවබෝධයේ අවධානය පවත්ව ගන්න. ඊළඟට සම්පජානෝ කිව්වම සෝදිසිමත් බව, අවබෝධයෙන් කටයුතු කිරීම, කළ යුත්තේ නොකළ යුත්තේ ආදී හොඳට තෝරා බේරා ගනිමින් යෝග්‍ය අයෝග්‍ය භාවය හොඳින් අවබෝධ කර ගැනීමෙන් කටයුතු කිරීම. ඊළඟට ආතාපි අවංක උත්සාහය. තමන්ව නිවැරදි වෙන්න, තමන්ව නිවැරදි කරගන්න දරන අවංක උත්සාහය. ඒක ආතාපි කිව්වේ. බාහිර ලෝකේ යමක් ගැන, ලෞකික දේවල් ගැන දරන උත්සාහය නොවේ. ඔය ගුණාංග තුනේ එකතුව තමයි අපි සති කියන්නේ මෙතන. සතිමා සම්පජානෝ ආතාපි තුනේ එකතුවට තමයි පොදුවේ සති කියන්නේ. එතකොට සතිපට්ඨාන කිව්වා මෙතන. ඔය ගුණාංග තුන, ඔය කුසලතා තුන හැම මොහොතේම පවත්වා ගැනීම. ඉතින් පවත්වා ගන්නවා නම් ඇත්තටම බොහෝ දේ නැත්නම් සියලු දේ නිවැරදි කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා මීට අදාළව බුදු පියාණන් වහන්සේ දේශනා කරපු කමඨහන් තුන, මහා සතිපට්ඨාන දේශනාවේ මුලටම තියෙන කමඨහන් තුන අත නෑර කරන්න ඕනේ. කර්මස්ථානනේ, ක්‍රියාකාරකම්නේ. ආනාපාන සති, ඉරියාපත සති, සම්පජඤ්ඤ සති. ඒ තුන. එහෙමයි. ඉතින් ওই විදිහට අපි මේ මුල් තුනේ ඉඳලා අන්තිමටම ධම්මානුපස්සනාවේ සත්‍යපබ්බ දක්වා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව පිළිවෙලට මහා සතිපට්ඨාන දේශනාවේ ඇතුළත් කමඨහන් අපි සාකච්ඡා කරගෙන ආවා. ඉතින් දැන් හොඳ අවබෝධයක්, හොඳ පුහුණුවක් තියෙන පිරිසක් හැටියටයි අපි මේ එකතු වෙලා ඉන්නේ. නිවෙන මග කල්යාණ මිත්‍ර එකතුව. කොහොනවත් අපි මේ සූත්‍ර සාකච්ඡාවත් කමඨහන් සාකච්ඡාවත් තවදුරටත් ඉදිරියට කරගෙන යනවා. අපේ ශක්තිය ඇතිතාක් අවකාශ ලැබෙන පරිදි. එතකොට දැන් අපි මේ වන විට මේ දිනවල අපි කතා කරගෙන යන්නේ මේ සීල කර්මස්ථානය ගැන, සීල භාවනාව ගැන. එහිදී අපි සූත්‍රයක් අපි ඉදිරිපත් කරගත්තා. සාමාන්‍ය ඵල සූත්‍රය. සාමාන්‍ය කියන්නේ මොකක්ද කියලාත් අපි කතා කරා. සාමාන්‍ය කියන්නේ මේ ශ්‍රමණ ප්‍රතිපදාව. ගිහිව ඉඳගෙන හෝ පැවිදිව ඉඳගෙන කරන මේ වැඩේ තමයි සාමාන්‍යය කියලා කියන්නේ. ශ්‍රමණ ප්‍රතිපදාව කොටින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිවිසිලා සෝතාපන්න වෙලා එහි තියෙන සීල සමාධි ප්‍රඥා ගුණ පුරණ එකටයි සාමාන්‍යය කියලා කියන්නේ. ශ්‍රමණ ප්‍රතිපදාව. එහෙම නැතුව මේ මහාන වෙලා කරන එක එහෙම නෙමෙයි. එතකොට සාමාන්‍යයේ ඵලයක් තියෙනවා. ඒ ශ්‍රමණ ප්‍රතිපදාවෙන් ලැබෙන ඵලයක් තියෙනවා. ඒකට කියන්නේ සාමාන්‍ය ඵල කියලා. ඒ කියන්නේ නිවන. සාමාන්‍ය ඵලය කියන්නේ නිවන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සාමාන්‍ය ඵලය පිළිබඳව කරන සාකච්ඡාවක්, ටිකක් දීර්ඝ සාකච්ඡාවක් අජාසත් රජතුමා සමග කරන සාකච්ඡාවක් තමයි සාමාන්‍ය ඵල දේශනාවේ ඇතුළත් වෙලා තියෙන්නේ. සූත්‍ර පිටකයේ දීඝනිකායේ මුලට තියෙන සීලක්ඛන්ධ වර්ගයේ දෙවණියට තියෙන සූත්‍රය. ඉතින් එහි මේ සීල ශික්ෂාව ගැන බොහෝ දේ සාකච්ඡා වෙනවා. ඉතින් අපි මේ සූත්‍රය තෝරාගෙන තියෙනවා. අදත් අපි මේ සූත්‍රයේ ඔස්සේම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම මේ සූත්‍රයට යොමු වෙනවා. අපි නතර වුණ තැන ඉඳලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. මේ සීල ශික්ෂාව බුදුරජාණන් වහන්සේ චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල ආදී වශයෙන් පැහැදිලි කරගෙන යනවා. අපි පහුගිය අවස්ථාවේ නතර කළේ ඒව රූපං මණ්ඩන විභූෂණට්ඨානාන් යෝගං අනුවෙත්තා විහරಂತಿ කියලා. ඒ ධාරණ මණ්ඩන විභූෂණ කිරීම කියන එක. ඒක තේරුමක් නැති නිකන් හිස්
ඕලාරික දෙයක් හැටියට ඉති ඒව රූපා මණ්ඩන විභූෂණට්ඨාන අනුയോഗා පටිවිරතෝ හෝති ඉදම් පිස්ස හෝති සීලස්මින් කියලා අපි එතන නතර වුණේ. එතකොට මේවා මේ ආර්ය සීලයේ තුල තමයි මේවා පේන්න තියෙන්නේ, දකින්න තියෙන්නේ. සාමාන්‍ය ලෝකයේ ආචාර ධර්ම තුල මේවා දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මේ නිර්වාණගාමී ප්‍රතිපදාව ඇතුලේ ජීවිතය බොහොම සරල කරනවා. ජීවිතය බොහොම පහසු කරනවා. ලෞකික පැත්තෙන් පුළුවන් තරම් අවමයට යනවා. මේ ප්‍රතිපදාවේ අපි දකින ප්‍රධාන දේ ලෞකික පැත්තේ දේවල් අවම කරගන්න. අවම කරගන්නවා කියන්නේ යන්තම් ජීවත් වෙන ප්‍රමාණයට මේක සකස් කරගන්න. ආධ්‍යාත්මික පැත්තේ දේ උපරිම කරනවා. උපරිම කරපුවම ඒක තමයි නිර්වාණගාමී ප්‍රතිපදාව. දැන් මේ කතා කරන දේවල් ඇත්තටම ලෞකික පැත්තේ දේවල් බලපුවා මේ අපි කතා කරපු ධාරණ මණ්ඩන විභූෂණට්ඨානානු යෝග. එවැනි අනුයෝග කියන්නේ ඒවයි යෙදෙනවා කියන අර්ථය. ඨාන කියන්නේ ඒ දේවල්, ඒ මට්ටම්, තත්වයන්, ස්වභාවයන් කියන අර්ථය. ධාරණ මණ්ඩන විභූෂණ විලාසිත අලංකරණයන් ආදී දේවල්. ඒවා විස්තර කරා නොඑක් විදියට. අපි තවත් ටිකක් ඉදිරියට යමු. ඊළඟට තියෙන්නේ මේ කතා බහ ගැන අදහසක්. යතාවන් වාපන ඒකේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සද්ධා දෙයයන්ි භෝජනානි භුංජිත්වා. ඒ කොටස අපි තේරුම් කරගත්ත මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට සමන බ්‍රාහ්මනා ගිහි හෝ පැවිදි වේවා මේ ප්‍රතිපදාවේ යන අයට කරන අනුග්‍රහය තමයි මෙතන සද්ධා දෙයයන්ි කියලා කියන්නේ. ප්‍රතිපදාව ගැන, ප්‍රතිපදාව පුරණ අය ගැන ඇති කරගන්නා වූ ගෞරවනීය හැඟීම, විශ්වාසය සද්ධා කියලා කියන්නේ. එවැනි ගෞරවනීය හැඟීමකින්, විශ්වාසයකින් කරන අනුග්‍රහයට තමයි සද්ධා දෙය කියන්නේ. මොන හරි වෙන්න පුළුවන් ඒවා. කෑම බීම වෙන්නත් පුළුවන්, එළමුදල් වෙන්නත් පුළුවන්, වෙනත් අනුග්‍රහයන් මොනවා හරි වෙන්න පුළුවන් සද්ධා දෙය කියන්නේ. එතකොට ඒවනි දේවල් පරිහරණය කරමින් බුංජිත්වා කියන එකෙන් අදහස් කරන්නේ කනවා කියන අර්ථයම නෙවෙයි. ඒවා පරිහරණය කරමින් යම් කෙනෙක් ඒව රූපං තිරච්ඡාන කතං අනුයත්තා විහරಂತಿ. තිරච්ඡාන කතා. මේ කතා බහ කියන එක සාමාන්‍යයෙන් මිනිස්සු කරන දෙයක්. අවශ්‍යයි කතා කරන්න. නමුත් එතෙන්දි මේ තිරච්ඡාන කතා කියලා කියන තිරච්ඡාන කියන වචනේ ගොඩක් වෙලාවට මේ ඔය සතුන්ට යෙදෙනවා. මේ තිරිසන් සතුන් කියලා පහත් කියන අර්ථය ඇත්තටම. ඒ අර්ථය දෙන්න. තිරිසන් සතුන්ගේ හැසිරීම අලලා තමයි මේ තිරච්ඡාන, තිරස්චීන ඔහොමත් යෙදෙනවා. පහත් නිසරු වැඩකට නැති කියන අර්ථය දෙන්නයි මෙතන තිරච්ඡාන කියන වචනේ යෙදෙන්නේ. මෙන්න මේ වගේ වැඩකට නැති පහත් කතා. එක් පැත්තකින් වැඩකට නැති කියන එකෙන් අදහස් කරන්නේ මේ නිර්වාණගාමී ප්‍රතිපදාවට වැඩක් නැහැ. සමහර විට ඒවා ඉතින් ලෞකික දේවල් වලට වැඩක් ඇති. නමුත් මේකට වැඩක් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් කොතනත් කතා බහක් කරනකොට විෂයබද්ධ වෙලානේ කතා කරන්නේ. මේ වෙලාවේ මේ වැඩේට අදාළ දේවල් විතරක් කතා කරමු. අනිත් ඒවා පැත්තකින් තියමු කියලා. අන්න ඒ වගේ මේ ධර්ම ප්‍රතිපදාවට යොමු වෙච්ච ඇත්තන්ට ඇතැම් කතා පැත්තකින් තියන්න වෙනවා. මොකද මේකට අදාළ නැති නිසා. ඉතින් එහෙම ප්‍රතිපදාවකට ආපුවම සමහර වෙලාවට ලෞකික පැත්තෙන් බලන අය යම් දොස්පරොස් කියන්නත් ඉඩ තියෙනවා. මේවා ගැන කිසිම කතාබතාවක් නැහැ, කතා බහක් නැහැ. මේ මෙච්චර දේවල් සිද්ධ වෙනවා, මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒවා ගැන කිසි කතා බහක් නැහැ කියලා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපි මේ ඇතැම් විශේෂ ක්ෂේත්‍රයන් පිළිබඳව කතා බහ නතර කරනවා. ඉතින් ගාක් ප්‍රඥාව දිනු කරපුවම නතර වෙනවා ඉබේම.
මොකද ඒක ගැන කතා කරන්න හිත යොමු වෙන්නේ තේරෙනවා ඒක හිස් වැඩකට නැති කතාවක්. අනිත් එක මේ අපිට තේරෙන්න පටන් ගන්න ඇතැම් කතාවලට යොමු වුණාම අකුසල විතර්ක ඇති වෙනවා. ඇතුලේ අකුසලය හට ගන්න. ඒ විදිහට ඒක නිසා ඔය අවබෝධයටපත් වුණු කෙනා එවැනි කතා බහ වලින් කොහොමටත් වැළකෙනවා. උගාක් නිශ්ශබ්දතාවයක් ඇති වෙනවා ජීවිතේ. නිකන් ගොළු වගේ ඉන්න පිරිස මැද්දෙත් ඔය කතා කරන්න දෙයක් නැහැ. කතා කරන්න මොකොත් දන්නේ නැති කෙනෙක් වගේ. එහෙම දෙයක් නැහැ වගේ. ඉතින් සබාශීලී නෑ එතකොට. සබාශීලී කියන්නේ ඔය පිරිස එකතු වෙලා තොරතෝංචියක් නැතුව රටේ තියෙන වල්පල් කුණු ගොඩවල් කතා කර ඉන්න කෙනෙක්. එතකොට මේ ආර්ය ප්‍රතිපදාවේ යන පුද්ගලයාගේ සබාශීලී ගතිය අඩු වෙනවා ක්‍රමයෙන්. සබාවට ගැලපෙන්නේ නැති පුද්ගලයෙක් වෙනවා. එහෙම වෙනවා. මොකද සබාවේ ඉන්නෝ නම් ඉතින් කතා කරන්න ඕන, තර්ක විතර්ක කරන්න ඕන, අනිත් පුද්ගලයාගේ අදහස යටපත් කර මේ තමන් ඉස්මතු වෙවි. ඔහොමනේ. සබාශීලීභාවයේ එහෙම නෑ. එහෙම වෙන්නේ නෑ. ක්‍රමයෙන් මේ තිරච්චීන කතා වැඩකට නැති අර්ථ ශූන්‍ය කෙලෙස් වඩන කතා. ඔකට තමයි තිරච්චීන කතා කියන්නේ. ඉතින් එවැනි කතා වුණාවක් නැතුව යනවා. ඉතින් මෙතෙන්දී සීලයක් හැටියටම නිර්දේශ කරනවා මේ තිරච්ඡාන කතා වලින් ඒව රූපාය තිරච්ඡාන කතාය පටිවිරතෝ හෝති කියලා. වලකින්න කියලා. නිදර්ශන වශයෙන් කීපයක් තේරුම් ගැනීම සඳහා නිදර්ශන කීපයකුත් දක්වලා තියෙනවා. සෙය්‍යති දැන් මොනවද කියලා කිව්වොත් රාජකතං, චෝරකතං, මහාමත්තකතං, සේනා කතං, භයකතං, යුද්ධකතං, අන්නකතං, පානකතං, වත්තකතං, සයනකතං, මාලාකතං, ගන්ධකතං, ඥාතිකතං, යානකතං, ගාමකතං, නිගමකතං, නගරකතං, ජනපදකතං, හිට්ටිකතං, පුරිසකතං, කුමාරකතං, කුමාරිකතං, සූරකතං, විසිකාගතං, කුම්බට්ඨානකතං, පුබ්බපේතකතං ආදී වශයෙන් නිදර්ශන කීපයක් කියලා අන්තිමට කියනවා නානත්ත කතං කියලා. ඔන්න ඔය වගේ ලෝකක්කායිකං සමුද්දක්කායිකං ඉතිවා භාවා භාව කතං කියලා. විවිධාකාර කතා. නානත්ත කතා. ඉතින් ඔන්න ඔය වගේ භාවා භාව වෙච්චා හෝ වෙන්න තියෙන දේවල් හෝ විය හැකි දේවල් හෝ සලකගෙන নানা ප්‍රකාර ලෞකික විෂයන් සම්බන්ධ කරගෙන කරන කතා බහ. ඉතින් මොකද ඒවයින් පටිවිරතෝ වලකින්න කියලා මේ නිර්දේශ කරන්නේ? ඒවයි යෙදෙනකොට එක පැත්තකින් කාලේ නාස්ති වීම, එක පැත්තකින් මේ සබාශීලී බව කියන දුර්ගුණය ඇතිවීම, අනිත් පැත්තෙන් සිත්වල කෙලෙස් වැඩිවීම, ආර්ය ප්‍රතිපදාවට බාධා වීම, මෙන්න මේ වගේ දේවල් ගොඩක් ඇති වෙනවා. ඒකයි ඒ ස්වභාවයෙන් මිදීමක් ගැන කතා කරන්නේ. ඉතින් ඔය ස්වરૂපේ. ඉතින් ඔය ස්වરૂපයේ ඕකෙන් වලකිනවා අපි. අපිට ඇත්තටම මේ අත්‍යවශ්‍ය දේවල් ටික විතරක් ලෞකික විෂයනොත් අපිට යම් දේවල් කතා බහ කරන්න වෙනවා. ජීවත් වෙනකොට ඒකෙත් අපි පරිස්සමෙන් අත්‍යවශ්‍ය දේ විතරක් කෙටියෙන් කතා බහ කරලා අවසන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ මේ නිවන් මාර්ගට අදාළ කතා බහ තියෙනවා. දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනව කතා, නෙක්ඛම්මානිසංස කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා වෙනත් තැන් වල ඔය මේ පැත්තට අදාළ කතා බහ කියලා කොටසක් පෙන්නලා තියෙනවා. ඒවා ඉතින් කල්යාණ මිත්‍රයෝ එකතු වෙලා ඉඩ කඩ තියෙන ආකාරයට වේලාව කලාව යොදාගෙන එවැනි කතා බහ වල යෙදෙන්න ඕන. තථා රූපින් කතං අනුයුක්තෝ විහරಂತಿ කියලා. මෙතන පටිවිරතානේ. ඒව රූපාය කතාය, ඒව රූපාය තිරච්ඡාන කතාය පටිවිරතෝ හොත්. අතන කියන්නේ මේ ආර්ය සංഭാෂණය. ඒකේ යෙදෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන් මූලික කරගෙන නිතරම ඔය ආර්ය සංഭാෂණයේ යෙදුණා. නිකන් ඉන්නකොටත්
අතකෝ භගවා භික්ඛු ආමන්තේසි භාග්‍යවතුන් වහන්සේ කිසියම් සිද්ධියක් පදනම් කරගෙන හෝ එහෙම නැතුව තමන් වහන්සේ මෙහිතලා හෝ භික්ෂුන් වහන්සේලා කැඳවලා භගවා ඒතදෝච මෙහෙම දේශනා කරා. තංකින් මඤ්ඤසේ මොනවද නුඹලා හිතන්නේ කල්පනා කරන්නේ මේ කාරණේ ගැන කියලා කතා බහක් නිතරම කළා. මේ පැත්තට මේ ගමනට උවමනා කරන කතා බහ සාකච්ඡාව එක කරා. එහෙම ওই විදිහට තිරච්ඡාන කතාවෙන් වැළකීලා අපිට කරන්න කතාවකුත් තියෙනවා. ඒ තිරච්ඡාන කතාව අපේ මේ ආර්ය ප්‍රතිපදාවට නිවන් මාර්ගට බාධාවක්. අනිත් පැත්තෙන් ආර්ය සම්භාෂණය ඒක අපිට උපකාරයක්. ඉතින් ඕකත් සීලයට සම්බන්ධ කරලා තියෙනවා. ඉදම්පිස්ස හෝති සීලස්මින් කියලා. ඊළඟට මේ කතාවේ තවත් පැත්තක් පෙන්නනවා. විග්ගාහික කතං අනුයුක්තා විහෙරಂತಿ කියලා. විග්ගාහික කතං කියන්නේ මොකද්ද? වාද විවාද. එකිනෙකාට බැනඬ ගහ ගන්න දොස්පරොස් කියන අනිකාගේ මතය යටපත් කරන ওই වගේ ස්වභාවයක්. එහෙම කතා බහ ධර්මයේ සම්බන්ධ කරගෙනවත් කරන්නේ නැහැ අපි. ඒකයි මෙතන ඊළඟට දක්වන 38 අංකයෙන් පෙන්වන කාරණේ යතාවපනේකේ බොන්තෝ සමන බ්‍රාහ්මන සද්දා දෙය්‍යානි වෝජනානි පුඤ්ජිත්තා තේ රූපං විග්ගාහික කතං අනුයුක්තා විහෙරಂತಿ. සමහරව එහෙම ධර්ම කතාවට ගිහිල්ලා දැන් අර තිරච්ඡාන කතාව වලින් ඉවත් වෙලා යනවනේ ධර්ම කතාවට. එතෙන්දිත් හදා ගන්නවා අර වගේ විග්ගාහික ස්වභාවය. එකිනෙකා පරය කරන එක. ඒක නිදර්ශන වශයෙන් දක්වලා තියෙනවා. සීතීදන් කොහොමද කිව්වොත් විග්ගාහික කතාව සිද්ධ වෙන්නේ නත්වං ඉමං ධම්ම විනයං ආජානාසි. අහං ඉමං ධම්ම විනයං ආජානාමි. මේ ධර්ම විනය කාරණේ ඔබ දන්නේ නැහැ. මම දන්නවා. එතකොට ධර්ම විනය කාරණාවක් යම් පුද්ගලයෙක් දැන සිටීම අවශ්‍යයි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි නුඹ දන්නේ මම දන්නවා කියලා ඔය කරන්නේ අත්තුක්කංශනේ. තමාව ධර්ම විනය කාරණා දන්නවා කියලා ඒකෙන් තමන්ව ඔසවා තබාගෙන. අනිත් එක්කෙනාගේ දැනුම සමහරට අඩු වෙන්න පුළුවන්. ධර්ම විනය පිළිබඳ දැනුම හැමෝගෙම සමාන නැහැ. ඒක අඩු වැඩි භාවයන් තියෙන්න පුළුවන්. එතකොට අඩු පුද්ගලයා නුඹ මේක දන්නේ නැහැ කියලා ඒ නොදැනුවත්කම අලලා පුද්ගලයා පහත් කරනවා නම් මම මේක දන්නවා කියලා තමන්ගේ දැනුවත්භාවය අලලා තමන් හුවා දක්වනවා නම් ඒක පහත් තත්වයක්. ඒක ඒක නොගැලපෙන දෙයක්. ඉතින් ධර්මයේ විනය පිළිබඳව තමන්ගේ තියෙන දැනුවත්භාවය ගැන තමන් සතුටු වෙන්න ඕනේ. තව ඒක වැඩි දියුණු කරගන්න. අනිත් එක්කෙනාගේ ධර්ම විනය පිළිබඳව දැනුම අඩු නම් අපි කරන්න ඕන කල්යාණ මිත්‍රත්වයෙන් ඒක වැඩි කරගන්න යාට උදව් කරන්න. එහෙම නැතුව ධර්ම කතාවකට ගිහිල්ලා මම මේක දන්නවා ඔබ මේක දන්නේ නැහැ කියලා තමන් ඔසවා ගන්නත් අනිකා හෙලා දකින්නත් යනවා නම් ඒක මේ ආර්ය ප්‍රතිපදාවට පැමිණීමක් නෙමෙයි. ඒකයි. ඉතින් අන්නේ විදිහට ඊළඟට තවදුරටත් මේක පැහැදිලි කරනවා. කිං ත්වං ඉමං ධම්ම විනයං ආජානිස්සසි මිච්ඡාපටිපන්නෝ තමසි අහමස්මි සම්මාපටිපන්නෝ සහිතම් මේ අසහිතං තේ පුරේ වචනියම් පච්චාවච පච්චාවචනියම් පුරේ අවච ආචින්නන්තේ විපරාවත්තං ආරෝපිතෝ තේ වාදෝ නිග්ගහිතෝ තමසි චාර වාදප්පමුක්ඛාය නිබ්බේතේවා සචේ පහෝසීති. ඔය කියන්නේ කොහොමද කවුද මේවා කියන්නේ කාගෙන්ද මේවා දැනගත්තේ? ඔය මිච්ඡාපටිපන්න ඔය වැරදි ඔබ වැරදි ප්‍රතිපදාවක
මම හරි ප්‍රතිපදාවේ. මේක කරුණු සහිතයි. ඔබේ අදහස කරුණු රහිතයි. ඔබ කලින් කියන්න ඕන එක පස්සේ කියනවා. පස්සේ කියන එක කලින් කියන්නේ. පස්සේ කියන්න ඕන දේ කලින් කියන. මේක තමයි දිගට පවත්වාගෙන යන ක්‍රමය ආචින්නම්. ඒ ආචින්නන්තේ විපරාවත්තං ඒ කරගෙන යන පිළිවෙල ඔබ කැඩුවා. ආරෝපිතෝ තේ වාදෝ මම ඒක ඔබ සමග වාද කරනවා. නිග්ගහිතෝ තමසි මම ඔබ මේ කරුණේලා මේ පරාද කෙරුවා. සම්පූර්ණ යාගේ මතය නිෂ්ප්‍රභා කරලා දැම්ම කියන එකයි නිග්ගහිතෝ. මම මේ ගැන ඔබත් එක්ක වාද කරනවා කියලා ආදී වශයෙන් අර පුද්ගලයාගේ අඩුපාඩුව කරුණාවෙන් පෙන්නලා දීලා ඒ අඩුපාඩුව වළක්ව ගන්නේ පුද්ගලයාට උදව් කරනවා වෙනුවට බොහොම මානෙන් තමා පිළිබඳව අනික අවමානයට ලක් කරමින් ඔහුගේ වැරදි අවබෝධය වැරදි භාවිතය පිළිබඳ බරපතල විදිහට ඒ පුද්ගලයාට නිග්‍රහ කරමින් කටයුතු කිරීමක් මෙතන තියෙනවා. ඉතින් එහෙම නෑ අපේ ආර්ය සම්ප්‍රදායේ. නිතරම අනිත් එක්කෙනාගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් පෙන්නලා දෙනවා. මේක වෙනස් වෙන්න ඕන මෙන්න මෙහෙමයි කියලා. තමන්ගේ තියෙන දැනුම අවබෝධය ගැනත් උඩඟු වෙන්නේ නෑ. ඒක උඩඟු වෙනකොට මානනේ. මාන කියන්නේ අකුසලයක්නේ. ඉතින් ඒ වගේ එකක් තියෙන කෙනා කොහොමදත් නිවන් මාගේ ඉස්සරහට යන්නේ නෑ. හිර වෙනවා. ධර්මයේ විනේ ගැනවත් මානයක් ඇති කරගන්නේ. මානය මොකක් සම්බන්ධයෙන් ඇති කරගත්තත් අකුසලයක්. තමන්ට තියෙන ලෞකික දේවල් ධන දාන්‍ය වස්තු ඊට ගණන් ගැන මානය ඇති කරගත්තා. එහෙම නැත්නම් තමන්ගේ තියෙන රූප සම්පත්තිය ගැන මානය ඇති කරගත්තා. තමන්ගේ තියෙන දක්ෂපක්ෂකම් දැනුම අවබෝධය පිළිබඳ මානය ඇති කරගත්තා. ඒ වගේ ඒ තිබුණු මානය අයින් කරලා අන්තිමට තමන් ධර්මයේ විනය පැත්තට ඇවිල්ලා ධර්මයේ විනය පිළිබඳ දැනුවත් භාවය ඒක සම්බන්ධ කරගෙන මානය ඇති කරගත්තත් මොක සම්බන්ධයෙන් මානය ඇති කරගත්තත් මානෙමයි. ඒකයි අය හොදලා ගන්න දෙයක් නෑ. මානෙ අකුසලයක්මයි. ඉතින් ඒක නිසා මේ පෙන්නන්නේ සමහර විට අර තිරච්ඡාන කතාව වලින් බැහැර වෙලා මේ ආර්ය කතාවට එළඹුණයින් පස්සේ කෙනෙක් වැටෙන අමාරුව. වැටෙන වැරදි තැන නරක තැනක් මේක. විග්ගාහික කතා. විග්ගාහික කතා. අර වාද විවාද ධර්ම කරුණක් ඉස්මතු කරගන්න පැහැදිලි කරගන්න කරන සාකච්ඡාවක් නෙවෙයි. තමන්ගේ දැනුවත්කම අනිකාගේ නොදැනුවත්කම කියන කාරණේ අල්ලගෙන කරන වාද විවාද ඒකයි. ඉතින් ඔන්න ඔය කාරණේ ඔය තව එකක්. අපි තවත් ඩිංගක් ඉස්සරහට යමු. 39 වෙනි අංකයෙන් දක්වලා තියෙන එකටත් යමු. යථාවපනේකේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සද්දා දෙයයන් භෝජනානි බුඤ්ජිත්වා. ඒ කොටස පැහැදිලි. තේ ඒව රූපං දූතේය පහින ගමනානුയോഗ අනුයුත්තා විහරಂತಿ. සීතිදං රඤ්ඤං රාජමහාමත්තානං කත්ත්‍යානං බ්‍රාහ්මනානං ගහපතිකානං කුමාරානං ඉදගච්ඡ අමුත්‍රාගච්ඡ ඉදං හර අමුත්‍ර ඉදං ආහාරාති ඉතිවා ඉති ඒව රූපා දූතේය පහින ගමනානුയോഗෝ ඔන්නේවා. ඉතින් ඒ වයින් වැළකීලා පටිවිරතෝ හෝති ඉදම් පිස්ස හෝති සීලස්මින්. මොකද්ද මේ කියන්නේ? දූතේය පහින ගමනානුയോഗ අනුයුක්ත. දූතේය කියන්නේ පණිවිඩ පනත් අරගෙන යන එක්කෙනා. එක්කෙනෙක්ගේ යම් කිසි පණිවිඩයක් තවත් පුද්ගලයෙක් කරා රැගෙන යන දූතේය. පහින කියන්නේ තේත් එහෙමයි. ඔය එක එක්කෙනාගේ දේවල් තව එක්කෙනෙකුට ගිහිල්ලා දෙනවා. මේක හවලාට ගිහිල්ලා දෙන්න කියලා. යම් දේවල්. ඊට පස්සේ එයාගේක මෙයාට ගෙනල්ලා දෙනවා. පණිවිඩත් එහෙමයි. මේක හවලාට ගිහිල්ලා මේක කියන්නේ. ඊට පස්සේ එයාට ගිහින් කිව්වම මේක ගිහිල්ලා එයාට කියන්නේ කියලා දූතේය පහින. මේ පණිවිඩ පනක් රැගෙන යාම එහාට මෙහාට. තොරතුරු sannivedane නූතන භාෂාවෙන් කිව්වොත්. තොරතුරු sannivedaneට මේ කියන්නේ දූතේය කියලා.
එක්කෙනාගේ තොරතුරු අරයාගේ මෙයාගේ තොරතුරු එයාට මෙයාට අරයන්. ඉස්සර නම් ඕක කටින් කට තමයි කෙරුවේ. මේ ගෙනහිල්ලා අහගෙන ගිහිල්ලා අරයට කිව්වා. නැත්තම් ලියලා ගෙනහිල්ලා ලියලා දුන්නම ඒක ගිහිල්ලා දුන්නා ওই විදියට. දැන් ඊට වැඩිය දියුණු තාක්ෂණික මාධ්‍ය පාවිච්චි කරනවා. ගුවන් විදුලිය, රූපවාහිනිය, සමාජ මාධ්‍ය ජාල, අන්තර්ජාලය වයින් මොන කොච්චර දියුණු වෙලා කරත් කරන්නේ ඕක තමයි. දූතෙය තමයි. එක්කෙනාගේ තොරතුරු අරයට මෙයාට කියන එක දැන් ඕක පහත්ම මට්ටමට වැටිලා නූතනය වෙනකොට. තාම නින්දිත තුච්ච නීච මට්ටමට වැටිලා අලුතෙන් මේ තාක්ෂණික මාධ්‍ය ආවයින් පස්සේ රූපවාහිනිය, ගුවන් විදුලිය, ඒ වගේම අලුතෙන් ඔය අන්තර්ජාලය ඔස්සේ සකස් කරලා දාලා තියෙන සමාජ මාධ්‍ය ජාල හොඳට නිරීක්ෂණය කළොත් මේවයි දූතෙයම තමයි තියෙන්නේ. එක්කෙනාගේ විස්තර තොරතුරු අනිත් අයට අරන් යනවා. ඉතින් ඒගොල්ලෝ ඔයවා කියන්නේ අපි තමයි හොඳ මේක පෙන්වන්නේ. ඉස්සර වෙලාම පෙන්වන්නේ, ඉස්සර වෙලාම නිවුස් එක දෙන්නේ. ඇත්ත කියන්නේ අපි. ඔය වගේ එක එක නිකන් තමන් පිළිබඳව හුවා දක්වන පාටක් දාගෙන මම දන්නේ වෙනත් රටවල් වල කොහොමද කියලා. අපේ රටේ ප්‍රවෘත්ති කියන්න කලින් ලංකාවේ මම මේ කියන්නේ ඕනම ජනමාධ්‍යයක තමන්ගේ ප්‍රවෘත්ති ප්‍රකාශනයේට කලින් ප්‍රවෘත්ති කියන්න වාඩි වෙච්ච දෙන්නගෙන් එක්කෙනෙක් තමන්ගේ ප්‍රවෘත්ති ප්‍රකාශනය ගැන යම්කිසි විශේෂ වාක්‍යයක් කියනවා. එක්ක කියයි අපි තමයි ඇත්ත කියන්නේ කියලා. එහෙම නැත්නම් කියයි අපි ඇත්ත කියනවා ඉස්සර වෙලා කියනවා කියලා. මුලින්ම කියන්නේ අපි තමයි. ඔය එක එක ඒවා කියනවා. කොහොම කියලා තමයි මේ දූතෙය වැඩේ කරන්නේ. එක්කෙනාගේ තොරතුරු, අරයාගේ තොරතුරු, මෙයාගේ තොරතුරු, අරයා මෙහෙම කරා, මෙයා මෙහෙම කරා. අරයා මෙහෙම කිව්වා, මෙයා මෙහෙම කිව්වා කියලා. දැන් ওই අලුත් තාක්ෂණික මාධ්‍ය වලින් තමයි කියන්නේ. දැන් මේ වැඩේ ඇයි බුදුදහමේ ආර්ය ප්‍රතිපදාව ඇතුලේ මේක ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ? නැත්නම් මේකෙන් වැළකීලා ඉන්න කෙනෙක් පටිවිරතෝ. මේ වයින් නොඑක් විදිහට කෙලෙස් හැදෙනවා. ප්‍රශ්න ඇති වෙනවා, ගැටුම් ඇති වෙනවා. අරයා මෙහෙම කිව්වා කියලා මේක තව කෙනෙකුට පෙන්නනවා, ඇහෙන්න සලස්සනවා. අනේ ඉතින් අර අහගෙන ඉන්න මිනිස්සයා, දකින මිනිස්සයා සමාහයට අසරණයි, තරම් බුද්ධියක් නැහැ, අවබෝධයක් නැහැ. අර මිනිස්සයා ඇවිස්සෙනවා. මේ මිනිස්සයාගේ අභ්‍යන්තරයේ කෙලෙස් හැදෙනවා. සමහර විට මේ තොරතුරු අනිත් එක්කෙනාට ගිහිලා කියනකොට මැදදී විකෘති කරනවා. එහෙමනේ කෙනෙක් පණිවිඩයක් කියන කියලා තව කෙනෙකුට කිව්වම අර කියපු මිනිස්සයා මේක අඩු කරලා වැඩි කරලා කියන වෙලාවල් තියෙනවා. එඩිට් කරනවා කියලා කියන්නේ. දැන් හැම ජනමාධ්‍යයකම ඉන්නේ ප්‍රවෘත්ති සංස්කාරකවරු. තියා මේක හොඳට සංස්කරණය කරනවා. එඩිට් කරලා තමයි දෙන්නේ. ඉතින් අර ඊට පස්සේ මේක බලන මිනිස්සයා, අහන මිනිස්සයා එහෙම මෙහෙන් කෑලි සමහර ඒවා අඩු කරලා, සමහර ඒවා වැඩි කරලා, එකතු කරලා, පස්සේ ඉස්සර කියපුවත් එකතු කරලා, කියපු ඒවායින් කොටහක් අඩු කරලා, ඉතින් ඕක ඇතුලේදී සිද්ධ වෙන දේ. සමහර විට මේ දූත නැත්නම් මේ පණිවිඩ තොරතුරු හුවමාරු කිරීමේ ක්‍රියාවලිය ඇතුලේ යහපත් දේවලුත් නොවෙනව නෙමෙයි, යහපත් දේවලුත් සිද්ධ වෙනවා. එහෙම දේවලුත් තියෙනවා. නමුත් මේ කතා කරන්නේ ඒක නෙමෙයි. මේ ලෞකික දේවල් වලට අදාළ, ලෞකික විෂයන්ට අදාළ තොරතුරු sannivedanaye දූතෙය. ඒකයි. ඉතින් ඔය ක්‍රියාවලිය ඒකත් බුදුදහමේ ප්‍රතික්ෂේප කරලා තියෙන. ඊළඟට පහින යම් දේවල් එහාට මෙහාට ගෙන යනවා. පණිවිඩ විතරක් නෙවෙයි. යම් දේවල් මේක අරයට දෙන්න කිව්වම එයා මේක ගිහිල්ලා දෙන්න මෙයාට ආදී වශයෙන්. ඉතින් ඕක මේ ප්‍රශ්න ගැටලු ඇති වෙන කාරණයක් ඕක. ඉතින් ඒක නිසා ඒවා කිරීමෙන් වැළකී සිටින්න කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ආර්ය ශ්‍රාවකයන්ට පුළුවන් තරම් අත්‍යවශ්‍ය දෙයකට යම් කෙනෙක්ගේ තොරතුරක් පණිවිඩයක් කියනවා නම් ඉතින් අපි හුඟක් වෙලාවට ඔයාම කියන්නේ යාට මං කියනකොට ඕක හරියට කියවෙයිද දන්නේ අඩු වෙලා වැඩි වෙලා කියවෙන්න පුළුවන් නේ. එහෙම වුණොත් ඒක සුදුසු නෑනේ. ඒ නිසා ඔයාම යාට කියන්න කියලා අර පුද්ගලියෝ දෙන්න ඍජුව සම්බන්ධ කිරීම තමයි වඩා සුදුසු. නැත්තම් මේක අහවලාට දෙන්න කිව්වම ඉතින් ඔයාම ගිහිල්ලා දෙන්න කියලා. නැත්තම් ඕක ගිහිල්ලා දෙන්න කිව්වම දවසක් හරි පරක් වුණොත් හරි වෙන මොන හරි ගෙනියන පුද්ගලයා තින් ඕක අස්ථානගත වුණොත්, කැඩුනොත්, බිඳුනොත්
ඉතින් අර ගෙන යන පුද්ගලයාට ඒක දෝෂාරෝපණයක් එනවා. ඉතින් ওই වගේ දේවල් මැද්දේ තියෙනවා මේ ආර්ය ප්‍රතිපදාවට අපේ මේ ගමනට විශාල බාධාවක් නැති වෙන. ඒකයි මේ දූතෙය්‍ය පහින ගමනානුയോഗය මේ ආර්ය ප්‍රතිපදාවේදී ඒකෙන් පටිවිරතෝ වලකින්නේ. ඉදම්පිස්ස හෝති සීලස්මින් කියලා ඒකත් ඒ විදිහට ගන්න. ඉතින් ඔන්න ඔය කාරණේ. ඒව බොහොම මේවා සූත්‍රවල එහෙම සඳහන් වෙලා තිබුණට මේවා ඒ තරම්ම කතා බහ කරන සාකච්ඡා කරන දේවල් නෙමෙයි. සීලය බොහොම ගැඹුරින් බුදුදහමේ පෙන්නලා තියෙනවා. ඇතැම් නොගැලපෙන නුසුදුසු අයෝග්‍ය අත්‍යවශ්‍ය නොවන වැඩවලින් මිදී සිටීම. අපි කියවනේ මේ කමඨහන් වල තියෙනවා නොකර හැරීම කියලා. ඇතැම් දේවල්. ඉතින් මේවා කමඨහන්. සීලයට අදාළ කමඨහන් නෙමෙයි. මේ කොටසට අදාළ තවත් එකක් තියෙනවා 40 වෙනි අංකයෙන් තියෙන එක. ඒකත් අපි කතා කරලාම අවසන් කරමු. යතාවපනේකේ බොන්තෝ සමා බ්‍රාහ්මනා සද්දා දෙයයානි භෝජනානි බුංජිත්වා තේ කුහකාච හොන්ති ලපකාච නේමිත්තිකාච නිප්පේසිකාච ලාභේන ලාභං නිජිගින්සි තාරෝ ඉතිවා ඉති ඒව රූපා කුහන ලපනා පටිවිරතෝ හෝති දම්පිස්ස හෝති සීලස්මින් කියලා. ඔය මිත්‍යා ආජීවයේ පැහැදිලි කරන්නේ බුදුදහමේ ඔන්නෝමයි. කුහනා ලපනා නීමිත්තිකතා නිප්පේසිකතා ලාභේන ලාභං නිජිගින්සනතා කියලා. නැත්තම් නිජිගින්සිතා කියලා. ඔය කියන්නේ පුද්ගලයෝ කරන කිසියම් ආකාරයක වංචනික කටයුතු ටිකක්. වංචාව මේකට තනි වචනයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. වංචනික භාවය කියලා. කුහනා කිව්වම සමහර විට ඇති දේ නැති කරලා නැති දේ ඇති කරලා කරන දේවල්. ගුණය, වස්තුව, ස්වභාවය මොනවා හරි දෙයක් තමන්ගේ ප්‍රයෝජනයේ සඳහා බොහෝ විට තමන්ගේ ළඟ තියෙන නොගුණයක් වසාගෙන හෝ ගුණයක් ඕනවට වැඩිය ඉස්මතු කරන අනිත් පුද්ගලයාට වඩා මගේ ළඟ මේක තියෙනවා කියලා. ඒ වගේ. එහෙම නැත්නම් අනිත් එක්කෙනාගේ ගුණය වහලා දාලා ඒ පුද්ගලයාට ලැබෙන්න තියෙන දේ තමන්ට ලබා ගන්න. ඒ වගේ දේවල් කුහනා ලක්ෂණ. ලපනා අනිත් අය පිළිබඳව බොරු වර්ණනා කිරීම. වර්ණනා කරලා යම් දේ ලබා ගන්න. ලපනා. යම් පුද්ගලයේ ගුණය කීම නෙවෙයි මෙතන අදහස් කරන්නේ. බොරු වර්ණනා කරලා යම් දේ ලබා ගැනීම. ලපනා. නීමිත්තිකා. නිමිති කියනවා කියලා ඔබට කියන්නේ ඇඟවීම. ඇඟවීම කරන. කියන්නේ ඍජුව කියන්නේ අඟවල ලබා ගැනීම. ඊළඟට නිප්පේසිකා කියලා කියන්නේ අන් අයගේ දේවල් පහත් කොට සලකන අන් අයගේ ගුණය පහත් කරලා සලකලා ඕන් නිප්පේසණය කළා පහලට දාලා ඒ යට ලැබෙන්න තියෙන දේවලුත් Taman ලබා ගන්න. ඊළඟට ලාභේන ලාභං නිජිගින්සන කියලා කියන්නේ කුඩා ලාභයක් දීලා වැඩි ලාභයක් ගන්න. ඔන්න ඔය වගේ මේ ජීවනෝපාය ඇතුලේ කරන වංචනික භාවයන් තමයි මේකෙන් අදහස් කරන්නේ. කුහන ලපනා කියලා. ඉතින් ඒකත් මේ ගමනට ලොකු බාධාවක්. ඉතින් අපිට ඒක නිසා ආර්ය ජීවිතය ගත කරන කෙනෙකුට දිවිපැවැත්ම ටිකක් දුෂ්කරයි. අමාරුයි. ඔය ජීවිතේ පවත්ව ගන්නකොට ඔය කුහනා ලපනා කරන්න බෑනේ. ඒක කරන්න බෑ. ඒව කරොත් මේ ආර්ය ප්‍රතිපදාවට ඒක බාධාවක් වෙනවා. මිච්ඡා ආජීවයට වැටෙනවා. මිච්ඡා ආජීවයට වැටෙනවා. ඉතින් ඒ කාරණේ මේ මෙතන කියලා තියෙනවා. ඉතින් ඒ වයින්ොත් වැලකිලා ඇත්තටම මිච්ඡා ජීවයෙන් තොර වුණාම ජීවිතේ මම හිතන්නේ හුඟක් පහසුයි කියලා. හුඟක් පහසුයි. දැන් අනුන්ගෙන් යමක් ගන්නකොටනේ මේ කුහනා ලපනා ආදී වශයෙන් දක්වලා තියෙන්නේ. නමුත් ඉතින් එහෙම නැතුව අර ඉල්ලා ගැනීමේදී ක්‍රමවේදයක් තියෙනවා.
පින්ඩපාත ක්‍රමයේ පාවිච්චි කරන්න පුළුවන්. අපි යම් තැනක යමක් දෙන තැනක, දීමට සුදුස්සෙක් ඉන්න තැනක, දීමට දෙයක් තියෙන තැනකට ගිහිල්ලා පෙනී සිටින්න පුළුවන්. එතකොට ඒත්තෝ සෝකැමැත්තෙන් ඒක දෙන්න පුළුවන්. එතන ඉල්ලා හිටීමක් නෑ. පින්ඩපාත ක්‍රමය කියන්නේ ඒක. පින්ඩපාත ක්‍රමය කිව්වම එකෙන් අදහස් කරන්නේ මේ කෑම හොයා ගන්නවා කියන එකම නෙමෙයි. යමක් ඉල්ලා ගැනීමේ ක්‍රමවේදයක් ඒක. ඊළඟට අපිට අපේ අවශ්‍යතාවය ඇත්ත වශයෙන්ම කියලා කරුණාවන්ත කෙනෙකුට, පරිත්‍යාගශීලියෙකුට ඒක කියලා ඒක ඉල්ල ගන්න පුළුවන්. මට මේ අවශ්‍යතාවය තියෙනවා ඇත්තටම කියලා. එහෙම නැතුව අවශ්‍යතාවයක් නැතුව කිව්වොත් එහෙම ඒක වංචනික භාවයක් වෙනවා. ඇත්තටම තියෙන අවශ්‍යතාවය කියලා ඊළඟට ඒක ඒ පුද්ගලයාත් නිදහස් කළා. ඔයාට පුළුවන් නම් මේක දෙන්න. ඔයාට බරක් වෙන්නේ නැත්තම්, ගැටලුවක් වෙන්නේ නැත්තම්. බුදුහාමුදුරේ එහෙම ඉල්ලලා තියෙනවා. බුදුරජාණන් වහන්සේත් ඉල්ලලා තියෙනවා. ඔය දැන් සමහර දවස්වලට රැයට ගිහිල්ලා කාගෙන් හරි නවාතැනක් ඉල්ලනවා. සචේ මේ ආවසෝ අගරු. ඔයාට බරක් නැත්තම් ඔයාගේ නවාතැනේ මං අද රැ ඉන්න දෙනවද කියලා. මොකක් හරි ඔය කුඹල්හලක් වගේ දෙයකට තමයි ගිහිල්ලා ඒ වගේ සාමාන්‍යයෙන් රාත්‍රියට පුද්ගලයෝ පරිහරණය නොකරන තැන් තියෙනවා. කර්මාන්ත ශාලාවල තියෙන ඉඩකඩ තියෙන තැන් වගේ දේවල්. ඉතින් ගිහිල්ලා ඒකේ අයිතිකාරයකින් හිමිකාරයකින් ඒක ඉල්ලනවා. ඔයාට මේක කරදරයක් නැත්තම් අද රැයට විතරක් මට මේකේ ඉන්න දෙන්න. ආදී වශයෙන් කියලා. ඉතින් ඔය ආර්යයන් වහන්සේලාගේ ක්‍රමය. ඉතින් අපි ගිහි වුණත් පැවිදි වුණත් මේක තමයි ආර්ය ප්‍රතිපදාව. අපිට යමක් තව කෙනෙක්ගෙන් ඉල්ල ගන්න බැරි කමක් නැහැ. නමුත් ඒකට කුහනා ලපනා කරන්න ඕනේ නැහැ. වංචනික ක්‍රියාවලිය දෙන්න ඕනේ නැහැ. අවංකවම ඒක කියන්න පුළුවන්. මට මේ අවශ්‍යතාවය තියෙනවා. පුළුවන් ද දෙන්න? කැමතිද ඒකට? මට ඒ උදව්ව කරන්න, ඒ දේ ලබා දෙන්න පුළුවන්ද? ඒ අවස්ථාව මට දෙන්න පුළුවන්ද? ඒ ද්‍රව්‍ය භාණ්ඩයේ වස්තුවේ සේවාව ලබා දෙන්න පුළුවන්ද? ඉල්ලන්න පුළුවන්. අනිත් එක එහෙම ඉල්ලලා අනිත් පුද්ගල ප්‍රතික්ෂේප කරොත් බෑ මට ඒ දේ දෙන්න බෑ, ඒ අවස්ථාව දෙන්න බෑ කියලා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් තරහමනාප ඇති කරගන්නේ නැහැ. මොකද යම් කිසි දෙයක් අයිති කෙනාට පූර්ණ අයිතිය තියෙනවා. ඒක දෙන්න හෝ නොදී සිටින්. යම් පුද්ගලයෙකුට අයිති යම් දෙයක්, භාණ්ඩයක් හෝ සේවාවක් හෝ අවස්ථාවක් හෝ ඉඩක් හෝ ඔහු උපයාස අපයාගත් දෙන්නේ. ඒ පිළිබඳව දීමට හෝ නොදීමට පූර්ණ අයිතිය ඔහු සතුයි. නොදුන්න කියලා කිසිසේත්ම ඒ පිළිබඳව අපිට මොකොත් කියන්න බෑ. සමහර අය ඔය අනිත් අය නොදෙන අය සම්බන්ධයෙන් හරියට විවේචන කරනවා. අවලාට මෙච්චර තියෙනවා නේ. එහෙම නැත්නම් මේ හැකියාවන් තියෙනවා. අපිට මේ උදව්ව කරන්නේ මේ හැකියාව තිබිලා ආදී වශයෙන් ලොකු විවේචන. එහෙම විවේචනය කරන්න බෑ ආර්ය ප්‍රතිපදාව හැටියේ. ඒ පුද්ගලයාට පූර්ණ අයිතිය තියෙනවා තමන් ළඟ තියෙන දේ තව කෙනෙකුට දෙන්න හෝ නොදී සිටින්න. ඒක ඔහුගේ රුචිය, කැමැත්ත. ඉතින් ඉල්ලන පුද්ගලයා දැනගන්න ඕන ඒ පුද්ගලයාට තමන්ගේ අවශ්‍යතාවය පැහැදිලි කළා. එයාට ඒක දෙන්න හිතෙන විදිහට, දෙන්න පුළුවන් ආකාරයට ඒක ඉල්ලා හිටින්න. ඉතින් ඔන්න ඔය වගේ අපේ ආර්ය ප්‍රතිපදාවේ තියෙනවා මේ ජීවත් වීමේදී කරන වංචනික භාවය. කොහොන ලපනා පටිවිරතෝ හොත් ඒකෙන් වැළකීලා තමයි ආර්ය ජීවිතය අපි ගත කරන්නේ. ඉතින් ওই විදිහට ඊටාම සියුම් කාරණා මේ අපි සීලය ගැන තවදුරටත් ගැඹුරින් කතා කරගෙන යන්නේ මේ කමඨහන. මේ කමඨහන දැන් ඔය ඕනම කමඨහනක් Tamanට අදිෂ්ඨාන කරන්න පුළුවන්. මම මගේ ජීවිතේ ජීවත් වෙද්දී කවදාවත් කිසිම කෙනෙකුට කුහනාවක්, ලපනාවක්, නිබ්බිත්තිකතාවක්, නිපේසිකතාවක්, ලාභයෙන් ලාභයන් නිජීගීසනතාවක් නොකර, ඒ කියන්නේ කිසිම වංචනික භාවයක් නොකර මම ජීවත් වෙනවා. හැම තිස්සෙම මේ පිළිබඳ සිහිනුවන සහිතව කටයුතු කරන්න පුළුවන්. ඒක කමඨහනක් ගන්නවා කියලා කියන්නේ. එතකොට ඒක කුසලයේ වැඩෙන සම්මා ආජීව කියන කුසලයේ වැඩෙන කර්මස්ථානයක් මේ. ඒ විදිහට ජීවත් වෙනවා. කිසිම කෙනෙක්ගෙන් පුද්ගලයෙක්ගෙන්වත් රජයක් හැටියට ගත්තොත් රාජ්‍යයෙන්වත් පරිසරයෙන් ගන්න දෙයක්වත්
කිසිම දෙයක් මිත්‍යා ආජීවයට නොයැටෙන ආකාරයට අරගෙන Taman ජීවත් වෙනවා කියන අදිෂ්ඨානයට ආව කොච්චර ශ්‍රේෂ්ඨද, කොච්චර උතුම්ද මේ මනුස්සයා. මේක තමයි ආර්ය සීලය, කුසල සීලය. හොඳයි, මම හුඟක් දේ කතා බහ කරලා තියෙනවා. ඉතින් අපි මේ කමටහන් සාකච්ඡා කරන්නේ අපි කොහොමදත් මේ සාකච්ඡාවල කාලයක් ගන්නවා අපේ ධම් සභාවේ ඉන්න අපේ කල්යාණ මිත්‍රයන්ට අදහස් ඉදිරිපත් කරන්න, ප්‍රශ්න ගැටළු ඉදිරිපත් කරන්න. ඉතින් හොඳයි. එතෙන් සිට අපි මේ අවස්ථාව ගමු. මේ මොහොතේ ධම් සභාවේ ඉන්න කල්යාණ මිත්‍රයන්ට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මොන හරි කතා බහට යමක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා. ඒක සරණයි පඬිතුමනි භාවනාව ගැන කතා කරනකොට අපිට මේ ඉදිරියදා කරන වැඩ, ඒ කියන්නේ ගෙදර දොරස් කරන ඒවා, තුපතු ගන්න ඒවා, ඒ වගේම භාවනාවක් විදියට සිද්ධ කරන්න පුළුවන් නේද? කොහොමද ඒ ගැන ආම්බුගේ අදහස් කියන්නේ? දැන් සමහර මෙඩිටේෂන් රිට්‍රීට් වලදී සාමාන්‍ය අර විවේකය කියලා දෙන්නේ අතු ගන්න. ඒතකොට ඒක අර වැඩ භාවනාවක් වගේ. එහෙම නැත්නම් මල් පැලයක් ඉඳන්න, එහෙම නැත්නම් පාත්‍යක් හරි ගස්සන්න. ඒකට ඒ වගේ දේවල් අපිට ඒ කියන්නේ බුදුදහමේ භාවනා concept එකත් එක්ක යන්න පුළුවන්ද කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරගන්න පුළුවන් නම් ගොඩක් පින්නයි කාන්දර. ඔව්, ඒක තියෙනවා පැහැදිලිවම. ඒ කියන්නේ දැන් අපි මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ මුලට ගියොත් තුන්වෙනි පබ්බය, කායानुපස්සනාවේ තුන්වෙනි පබ්බය හඳුන්වලා තියෙන්නේ සම්පජාන පබ්බ කියලා. ඒකේ ඔය කාරණේට අදාළ න්‍යායික කාරණේ ඇතුළත් වෙලා තියෙනවා. ඒ කියන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිංජිතේ පසාරිතේ අසිතේ පීතේ කායිතේ සායිතේ උච්චාර පස්සාව කම්මේ සංඝාටිපස්ස චීවර ධාරණේ, ඒ වගේම වාසිතේ තුන්හි භාවේ උච්චාර පස්සාව කම්මේ, ওই වාදී වශයෙන් දෛනික ජීවිතයේ අපි කරන සාමාන්‍ය වැඩ කටයුතු ඒවා සිහියෙන්, විමසුම් නොවනින්, වීරියෙන් යුතුව සතිමා සම්පජානෝ ආතාපි වශයෙන් කරන්න කියන න්‍යායික පදනම එතන සූත්‍රයේදී සැපයලා තියෙනවා. ඒ විදිහට ඊළඟට අපි විනය පිටකයට ගිහිල්ලා මේ වත්තක් කන්දකයට ගියොත් මම හිතන්නේ කාටත් ඒක කියවලා බලන්න පුළුවන්. සේනාසන කන්දකය, වත්තක් කන්දකය, චීවර කන්දකය, බේසජ්ජක් කන්දකය, ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා විනය පිටකේ අපේ එදිනෙදා ජීවිතයේ පැවැත්මට අවශ්‍ය කරන ගොඩාක් දේවල් සඳහන් කරලා තියෙනවා. දැන් වත කිව්වම සෞඛ්‍ය හා සනීප ආරක්ෂාවට අදාළ වන දේවල් ඒවා. සේනාසන කන්දකය කිව්වම ඍජුවම Taman ජීවත් වෙන නවාතැනට අදාළ දේ. ඒ වගේ බේසජ්ජක් කන්දක කිව්වත් ඒත් අදහස් කරන්නේ Tamanගේ සෞඛ්‍ය හා සනීප ආරක්ෂාවට අදාළ දේවල්. ওই විදිහට ගත්තම අපේ සාමාන්‍ය ජීවිතේට පැවැත්මට අදාළ හුඟක් දේ තියෙනවා. දැන් මහත්තයා කියපු මේ වගා තුලා කරන දේවල් පවා අපි මේ ආහාර භෝග සකස් කර ගැනීමේ ක්‍රියාවක් ගත්තොත් ඉතින් ඒකත් ජීවිතයට අවශ්‍ය දෙයක් නේ. ජීවිත පැවැත්මට උවමනා කරන දෙයක් නේද? ඔය චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය මූලික වශයෙන් දී පැවැත්මට අවශ්‍ය කරන දේවල් කොටස් 4කින් ඉදිරිපත් කරලා තියෙනවානේ. ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත් ආදී කොට ඇති භාණ්ඩ හා සේවා. ඉතින් ඕවා සම්පාදනය කර ගැනීම කවුරුත් කළ යුතුයි. ඒ ක්‍රියාවලිය භාවනාවක් කරගන්න පුළුවන්. ඇත්තටම මේ ක්‍රියාව භාවනාවක් කරගත යුතුමයි. අපි ඒ කරන හැම දෙයක්ම භාවනාවක් කරලා තියෙනවා. දැන් බලන්න සිව්පසයට අදාළව දේශනා කරලා තියෙන ප්‍රත්‍යවේක්ෂා 4 පටිසංකායෝනිසෝ කියලා පටන් ගන්න. මේ ජීවිතයට අවශ්‍ය කරන දෙයක් නේ ආහාර ගැනීම, ශරීරය පවත්වා ගැනීම සඳහා කරන දෙයක්. නමුත් ඒක භාවනාවක් විදියටනේ කරන්නේ. ආහාරය සම්පාදනය කර ගැනීම, ආහාරය පිළියෙල කිරීම,
ආහාරයේ භුක්ති විඳීම, තව කෙනෙකුට ආහාර ටිකක් පිළිගැන්වීම, ආහාර ගැනීමෙන් පස්සේ කරන සෞඛ්‍ය හා සනීප ආරක්ෂක පිළිවෙත් වත හැම දෙයක්ම භාවනාවක් විදියටනේ. පටිසංකායෝනිසෝනි. පටිසංකායෝනිසෝ හොඳට නුවණින් කල්පනා කරගෙන, නුවණින් විමසගෙන, සිහිය පිහිටුවාගෙන, එතන වැරදක් නොවෙන්න ලොකු දැඩි වීරියක් පවත්වාගෙනනේ කරන්නේ. එතකොට ඔය හැම තැනකම අපිට පේනවා භාවනාව තමයි උගන්වන්නේ. ඇත්තටම ඒකමයි උගන්වන්නේ. ඒක උගන්වන්නේ. නමුත් අර අපිට වැඩි භාවනාවේදී හුරු කරලා නැහැ. ඒ පැත්ත, ඒ අංශය ඉස්මතු කරලා නැහැ. භාවනාව සාමාන්‍ය ලෞකික ජීවිතයේ වැඩ සියල්ලම බහා තබලා ඊළඟට S2 පියාගෙන කොතන හරි ඉඳගෙන වාඩි වෙලා කරන එකක් හැටියටනේ මෑත කාලේ භාවනාව හඳුන්වා දීලා තියෙන්නේ. ඒක භාවනාව පිළිබඳ වැරදි ප්‍රවේශයක්. ඒක හඳුන්වා දීපු ඇත්තන්ගේ දුර්වලකම. නමුත් බුදුරජාණන් වහන්සේ භාවනාව හඳුන්වා දීලා තියෙන්නේ අර විදිහට. ඉතින් ඒක නිසා අපි ඒ පැත්ත හොඳට තේරුම් බේරුම් කරලා දෙන්න ඕන. දැන් අපිට මතකයි අපි නිල්ලඹ භාවනා මධ්‍යස්ථානේ ගත කරනකොට එතන තියෙන ක්‍රියා භාවනා කියලා වෙනම කොටසක්. ඉතින් ක්‍රියා භාවනාවට තියෙන්නේ භාවනා මධ්‍යස්ථානේ භාවනා යෝගීන් එළවලු කොටුවේ වැඩ කරන්න ඕනේ. එතකොට එළවලු වගා කර ගන්න ඕනේ භාවනා යෝගීන්ට ආහාරය සඳහා. එතන සියලුම දෙනා ගිහිල්ලා ඒ වෙලාවේ එළවලු කොටුවේ ඒ වැඩ ටික කරන්න ඕනේ. ඊළඟට උයන පිහින වැඩ කුස්සියේ උයන්න ඒ කාලේ උදව්වට අංකල් කෙනෙක් හිටියා. ඉතින් සියලුම භාවනා යෝගීන් උයන පිහින වෙලාවට කුස්සියට යනවා. ගිහිල්ලා වතුර ගෙනල්ලා දෙන්න, ලිපපත්තු කරන්න, දර ගෙනල්ලා දෙන්න. මේ කාලේ ඒවා ඉන්නේ පාවිච්චි කරේ ඒ කටයුතු කරන්න ඕන. වළම්පිඟම් හොදන්න ඕන. ඒ සියලුම දේවල් කිසිම ભેදයක් නැහැ. ගිහි පැවිදි කතාවක් නැහැ. ආධුනික ප්‍රවීණ කියන කතාවක් නැහැ. ගුරුවරයා ශිෂ්‍යයා කියලා කතාවක් නැහැ. ඔක්කොම භාවනාවනේ කරන්නේ. එතකොට තමන් කරන වැඩේ ආදර ගෞරව සහිතව අත්‍යවශ්‍ය දේ, එම මොහොතේ අත්‍යවශ්‍ය දේ, මේ වර්තමාන මොහොතේ කෙරෙන්න ඕන දේ සිහියෙන් සතිම හොඳට විමසුම් නොවන යොදලා සම්පජානෝ අතපසු වීමක් වැරද්දක් නොවන විදිහට ආතාපි කරන එක තමයි භාවනාව උගන්වලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක උගන්වලා තියෙනවා. සමහර විට නූතන ශ්‍රී ලාංකීය භාවනා ක්ෂේත්‍රයේදී ඒක ටිකක් නොහුරු දෙයක් වගේ තේරෙන්න පුළුවන්. මොකද අපි හුරු කරලා තියෙන එක්තරා භාවනාව කිව්වම නිෂ්ක්‍රීය පැත්තකට. නිෂ්ක්‍රීය පැත්තකට. එහෙම ඕනේ මේ ජීවිතේ කරන්න තියෙන හැම දෙයක්ම කළ යුතු දේවල් ටික හරියට තෝරලා බේරලා අරගෙන ඔය සිව්පසයට අදාළ හැම දෙයක්ම කළ යුතු දේවල්. පැවිදි වෙලා හිටියත්, ගිහිව හිටියත් කාටත් සිව්පසේ ඕන. ඊට අදාළ හැම දෙයක්ම. දැන් වගා තුලා කරනවා නම් ඒක පින්ඩපාතයට අදාළ දෙන්නේ. දැන් මේ දවස්වල අපිත් මේ වගා තුලා කරනවා. කවදත් අපි ඒව කරා. මේ දවස්වල ඉතින් ආර්ථික ගැටලුවක් නිසා වඩා වැඩි අවධානයකින් ඒව කරනවා. ඊළඟට ඊට අදාළ දේවල් සකස් කර ගැනීම, පිළියෙල කිරීම, බෙදා අදා ගැනීම, සංරක්ෂණය කිරීම, පරිස්සම් කරලා තබා ගැනීම. සියලුම දේවල් පින්ඩපාතයට අදාළ සියලුම දේවල් පටිසංකායෝනිසෝ මනසිනුවණින් සතිපට්ඨානෙන් කරනවා. එතකොට ඒක භාවනාවක්. එහෙනම් මේ භාවනා කරනවා කියන එක ඇත්තටම සාමාන්‍ය ජීවිතයට ගෙනාවොත් සාමාන්‍ය ජීවිතේ හරිම පැහැදිලි, පිරිසිදු, අනවශ්‍ය වැඩ ඔක්කොම නතර වෙනවා. දැන් මේ සාමාන්‍ය ජීවිතේ අත්‍යවශ්‍ය නොවන අනවශ්‍ය බොරු, පුහු, හිස්, නිරර්ථක, සාටෝප නිකන් අනුන් කරන්නන් වාලේ කරන හිස් බොරු වැඩ කරන්නේ ඇයි? ඒවට වියදම් කරන්නේ ඇයි? කාලේ නාස්ති කරන්නේ ඇයි? එතෙන්ට භාවනාව ගෙනල්ලා නැහැ. භාවනාව එතෙන්ට ගෙනාවනම් ඉතාම හොඳට අපි ගත කරන මේ ලෞකික ජීවිතේ සරල වෙනවා, චාම් වෙනවා, අර්ථවත් වෙනවා. ලාංකීය ජන ජීවිතය ගත්තම
හරිම નિરර්ථක හිස් පුහු සාටෝප ජීවිතයකට ශ්‍රී ලාංකේය ජනතාව හුරු වෙලා තියෙනවා. මේ ආර්ථික අර්බුදයේ ප්‍රධාන හේතුවක් ඒක. වියදම් කරලා තියෙන්නේ මෙලොවටත් වැඩක් නැති, පරලොවටත් වැඩක් නැති, නිවනටත් වැඩක් නැති දේවල් වලට තමයි. කාලය මුදල් නාස්ති කරලා තියෙන්නේ, නාස්ති කරමින් ඉන්නේ. හැබැයි අපි සිහිනුවන වීර්යපි පැවැත්තුව නම් මේවට අදාළ වෙන විදියට භාවනා කමටහන් කරගත්තා නම් මේ වයින් අතිශය විශාල ප්‍රමාණයක් ජීවිතයෙන් පැත්තකට දාන්න පුළුවන්. මේ નિરර්ථක හිස් ඕලාරික පහත් වැඩ. එතකොට ජීවිතය අර්ථවත් වෙනවා. එහෙනම් ජීවිතයට භාවනාව අරන් ආවොත් ජීවිතය අර්ථවත් වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ අපිට අනුශාසනා කරලා තියෙනවා. න්‍යායිකව ඒක සතිපට්ඨාන දේශනාවේදී සම්පජාන පබ්බේදී අපිට ඒක හමු වෙනවා. ප්‍රායෝගිකව ඒව කරන ආකාරය පිළිබඳ මුළු ධර්ම විනය පුරාවටම තියෙන මම ඔය නිදර්ශන වශයෙන් විනය පිටකේ ගත්තේ ඒක. විනය පිටකේ හරීම ලස්සන එකක්, කවුරුවත් වැඩි අතපත ගන්න නැහැ. ඒක ගැන දීලා තියෙන මතයත් අර භාවනාව ගැන තියෙන මතය වගේ. එක්ක කියයි ওই විනය පිටකේ තියෙන පැවිදි ඇත්තන්ට ආමදුරුන්ගේ ඕවා සමහර අය කියන විනය පිටකේ කියවන්නවත් එපා ඔහොම කියලා. ඒව සාකච්ඡා කරන්නත් හොඳ නැහැ. ගිහි අයත් එක්ක කියලා ඔන්න ඔය වගේ. නිකන් මේ රහස්‍ය ධර්මයක් වගේ කරලා මෙච්චර වටිනා දේවල්. ඉතින් හැංගිලා තියෙන ඒවා. විවට නැහැ. වැහිලා තියෙන. විවෘත වෙන්න ඕන. ඒක නිසා ඒක බොහොම හොඳ කාරණයක්. ඉස්මතු කරේ භාවනාවේදී අපි එදිනෙදා ජීවිතයට භාවනාව ගෙනාවොත් තමයි ඇත්තටම භාවනාව භාවිත වෙන්නේ, ප්‍රැක්ටිස් වෙන්නේ. එහෙම වුණොත් මේ භාවනාව හොඳට කෙරෙනවා, ජීවිතේ යහපත් භාවයටපත් වෙනවා. මේ නිවීම සැනසීම අපිට තියෙන්න ඕන මේ එදිනෙදා ජීවිතේ. හෙට අනිද්දා නෙමෙයි, ඊළඟ අවුරුද්ද නෙමෙයි, ලබනාත්මේ නෙමෙයි. මේ මොහොතේ මම නිවිලා සැනසීලා ඉන්න ඕන. මේ මොහොතේ මම නිවිලා සැනසීලා ඉන්න නම් මේ මොහොතේ සිහිය, විමසුම් නොවන වීර්යය තියෙනවා. ආතාපි සම්පජානෝ සතිම. එහෙනම් ඒක තමයි වර්තමානයේට ගේනවා භාවනාව. එදිනෙදා ජීවිතයට භාවනාව ගේනවා කියලා කියන්නේ. හොඳයි. මේ මම මේ පොඩි ප්‍රශ්නයක් අහන්න කියලා කල්පනා කරුවා. මේ සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවේ සමාධි අංගයට සම්බන්ධ වෙන. අපි මේ දවස්වල මේ කටුකුරුන්දේ ඥානන්ද ස්වාමීන් වහන්සේගේ ඔය පටිච්ච සමුප්පාද කියන දේශනා මාලාව ඔය පහන් කනුව දේශනා මාලාවට ඇතුළත් වෙලා තියෙන මේ ඒක අපි ඒක දිහා බලලා අපේ සාකච්ඡා මාලාවක් කරගෙන යනවා. එතනදී මතුවෙච්ච එක කාරණාවක් සම්බන්ධයෙන් මේ සමාධි අංගයට අදාළ වෙන ඔය මතයන් රතන සූත්‍රයේ නැති ඔය යම්බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානං තරිකඤ්ඤමාහෝ කියලා ඔය සමාධියක් ගැන විස්තර කරනවා නේද? ඒකම මේ ඔය අංගුත්තර නිකායේ ඒකාදශ නිපාතයේ නිස්සය වග්ග කියන එකේ ඊන මේ පඨම සංඥා සූත්‍රය කියලා. ඒකත් අපිට මුණ ගැහුණා ඔය සාකච්ඡා වාරයේදී. මෙතනදී මේ ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් විමසනවා මේ අමුතුම විදිහේ සමාධියක් තියෙනවා. ඒ සමාධිය ගැන විමර්ශනයක් කරනවා. ඉතින් ඒකදී බුදුහාමුදුරුවෝ උත්තරයක් දෙනවා. ඒ බුදුහාමුදුරුවන්ගේ උත්තරේ අන්තිමට තියෙන්නේ මම ඔක්කොම නොකියුවත් මේ සංඥාව ගැන කිසිම සංඥාවක් නැත. නමුත් අන්තිමට සංඤීජ පණ අස්ස කියලා. ඊට පස්සේ මේ ආනන්ද හාමුදුරුවෝ යනවා සාරිපුත්ත හාමුදුරුවෝ හම්බෙන්න. සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් ඒ ප්‍රශ්නේම අහනවා ආනන්ද හාමුදුරුවෝ. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝත් ඒ විදිහටම උත්තරයක් දෙනවා. දුන්නාම අන්තිමට මේ ආනන්ද හාමුදුරුවෝ කියනවා මේ අච්චරියං ආවසෝ අබ්බුතං ආවසෝ යත්‍රහිනාම සත්තුච ශාවකස්සච
අත්තේන අත්තෝ ව්‍යංජනේන ව්‍යංජනං සම්දිස්සති සමෙස්සති න විග්ගහිස්සති යදිදං අග්ග පදස්මින් කියලා. යදිදං අග්ග පදස්මින්. ඒ අග්ග පද කියලා වචනය පාවිච්චි කරලා තියෙනවා මේ සමාධියට. මේ සමාධිය ගැන පොඩි විස්තරයක් කරන්න පුළුවන් සාමාන්‍යයෙන්. ඔතන මේ සමාධිය කියන එක දැන් අපි වැඩිපුර සමාධි කියන தත්ත්වය ගොඩක් විස්තර කරන්න අවශ්‍ය නැහැ. සමාධිය ගොඩනගෙන ආකාරයේ තියෙන සමාධිය කියන්නේ හිතේ පිරිසිදු බව සහ සංසුන් බව, මූලික මට්ටමේදී සංසුන් බව, ඊළඟට පිරිසිදු බව. එතකොට මේ සමාධිය තහවුරු වෙන්නේ හිත පිරිසිදු වීමෙන්. පිරිසිදු වීම කියන එකෙන් අදහස් කරනවා හිතේ තියෙන ක්ලේශ ධර්මයන් බැහැරවීම. මේ ක්ලේශ ධර්මයන් බැහැරවීමේදී ප්‍රධාන වශයෙන් අපිට බලපානවා මේ අපි ඇති කරගන්නා වූ අවබෝධය. ඒකට තමයි අපි සංඥා කියලා කියන්නේ. අපි සංජානනය කරගන්න ආකාරය. දැන් නිවැරදිව යමක යථා ස්වභාවය තේරුම් ගත්තොත් මේක නිසයි මේක වෙන්නේ. ීමස්මින් සති දන් හෝති. ීමස්මින් අසති දන්න හෝති. මේක නිසයි මේක නොවන්නේ මේ හේතුව නිසාය. මේක හටගන්නේ මේක හට ගැනීම නිසාය. මේක නැති වෙන්නේ මේක නැති වෙනකොට මේකත් නැති වෙනවායි. යනාදී වශයෙන් පටිච්ච සමුප්පන්න ආකාරයෙන් නාම රූප ධර්ම වල යථා ස්වභාවය අවබෝධ කර ගැනීම. ඒකට අපි කියනවා කුසල සංඥා. නිවැරදි සංඥාව කියලා. නිවැරදි අවබෝධය යමක පවතින යථා ස්වභාවය අවබෝධ කර ගැනීම කියලා. එතකොට මේ සංජානනය අතිශයින් උපකාරී වෙනවා හිත සංසුන් වෙන්නේ. අවබෝධය පිරිසිදු වෙයි. එතකොට හිත සංසුන් වීම කියන එක දැන් අපි කලබල වෙලා නොසන්සුන් වෙලා ඉන්න අවස්ථාවක් බැලුවොත් එතන බොහෝ විට මොකක් හරි දෙයක් පිළිබඳව පැහැදිලි වැටහීමක් පැහැදිලි අවබෝධයක් නැතිකමින් ඔන්න කලබල වෙලා නොසන්සුන් වෙලා ඉන්නවා. එතකොට යම් වෙලාවක ඒ අවබෝධය ඇති වුණාද පුද්ගලයා සංසුන් වෙනවා. ඒක එහෙමද? ඒක උන එලා තියෙන්නේ එහෙමද? එහෙමත් ඒක වෙන්න පුළුවන් නේ. ඒ විදිහට කියලා. එහෙනම් මේකට අපි කලබල කරගන්න දෙයක් නෑ මෙතන. මේකයි කරන්න ඕන කියලා අවබෝධයටපත් වෙනකොට අවබෝධය ගැඹුරු වෙනකොට අර සංඥාව නිවැරදි වෙනකොට පුද්ගලයා සංසුන් වෙනවා. දැන් උදාහරණ වශයෙන් ওই සංඥා සූත්‍ර හුඟක් ඒවයි සංඥා ටික පෙන්වනවා. සමහර ඒවයි අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා ආදී දස සංඥාව පෙන්නනවා. මරණ සංඥා, ආහාර පටික්කුල සංඥා ඔය වගේ ඒවත් ඔවට ඇතුළත් කරලා පෙන්නනවා. ඔය දස සංඥා ප්‍රධාන වශයෙන් දක්වලා තියෙනවා. එතකොට දැන් අපි නිදර්ශනයක් හැටියට ගත්තම සමහර වෙලාවල් වලට අපි යම් දේවල් අපිට ඕන හැටියට අපි කැමති විදිහට කැමති ආකාරයට මෙහෙවන්න හසුරවන්න පවත්ව ගන්න උත්සාහ කරලා අසාර්ථක වෙනවා. එතකොට අපි ටිකක් කම්පණය වෙනවා, කලබල වෙනවා, නොසන්සුන් වෙනවා. හැබැයි අනත් සංඥාව වඩපු කෙනෙක් නම් මම කැමති විදිහට, මට ඕන විදිහට, මං කැමති ආකාරයට කැමති තාක් කාලයක් මේ දේවල්, මේ තැනැත්තා, මේ පුද්ගලයා, මේ දේ, මේ ස්ථානයේ, මේ භූමිකාව මේක හසුරවන්න බෑ, පවත්වන්න බෑ. ඒවට සීමිත කාල පරාස තියෙන ඒවා වෙනස් වෙනවා. වෙනස් වීම නිසා මේක මෙහෙම පවත්වන්න බෑ කියන ගැඹුරු අවබෝධයේ හිටියනම් අතන කලබල වෙන්නේ නැහැ. අසමාහිත තත්වයට වැටෙන්නේ නැහැ. එයා සංසුන්, තැම්පත්. ඒ වගේ. දැන් සමහර දේ නිමා වෙනකොට වය, නිරෝධ නිමා වෙනකොට අපි සමහරට කලබල වෙන්නේ වය ධර්මතාවයක් හැටියට අපි සංජානනය කරගෙන අවබෝධ කරගෙන නැතිනම් වය ධම්මා, වය වැය නිමා වීම, කෙලවර වීම, අවසන් වීම ධර්මතාවයක් කියන අවබෝධය තුල හිටියනම් එතන සංසුන්. එතකොට මේ සමාධිය ගොඩනැගීමේදී සංඥාව තමයි විශාලම දායකත්වයේ සපයන්නේ. අපි විදර්ශනා වඩනවා කියන්නේ කුසල සංඥා ඇති කර ගැනීම. විදර්ශනාවට හුඟක් වෙලාවට සාමාන්‍ය අයත් ඇහුවොත් විදර්ශනා කියන්නේ මොකද්ද කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ත කියලානේ කියන්නේ.
එතකොට එතන අනිවාර්යයෙන්ම අර ප්‍රධාන සංඥා දෙකක් නියෝජනය වෙනවා. අනිච්ච සංඥාවයි අනාත්ම සංඥාව. දුක්ඛ සංඥා කියන එකත් සංඥාවල සඳහන් කරලා තියෙනවා. එතකොට අනිච්ච දුක්ඛ අනාත්ම කියලා කියන්නේ එතන අනිච්ච සංඥාව, අනාත්ම සංඥාව, දුක්ඛ සංඥාව. මේ ධර්මතා ගැඹුරින් අවබෝධ කර ගැනීම. ඒක අවබෝධ කරගත්ත එක්කෙනා සංසුන්. කලබල නැහැ. කෙලෙසෙන්නේ නැහැ අභ්‍යන්තරේ. කුප්පා තත්වයටපත් වෙන්නේ අකුප්පා මේ චේතෝ විමුක්ති කියලා ඒ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සමාධිය තහවුරු වෙච්ච ආකාරය පැහැදිලි කරන්නේ. අකුප්පා මේ චේතෝ විමුක්ති කියලා ඒ සංසුන් වෙනවා, තැම්පත් වෙනවා. ඉතින් ඒක නිසා ඔය සංඥා කියන කාරණේ නැත්නම් ඒ යම් දේවල් වල තියෙන ස්වභාවයන් ඒ ස්වභාවික විදිහටම ඇතිතතු ඒ පරිද්දෙන්ම අවබෝධ කර ගැනීම අපි කුසල සංඥා කියනවා. වෙනස් විදිහට විකෘති විදිහට අවබෝධ කර ගැනීම සංඥා විපල්ලාස කියනවා. නැත්නම් අකුසල සංඥා කියනවා. එතකොට මෙතෙන්දී අපිට ඒක ගොඩාක් උපකාරී වෙනවා චිත්ත සමාධියට මේ සංඥා. ඒකයි ඔය කාරණේ දක්වලා තියෙන. ඉතින් අර ඔය සූත්‍රයේ කියපු කාරණේ කියන්නේ ආනන්ද හාමුදුරුවෝ සරියුත් හාමුදුරුවෝ එක කතා කරලා බුදුහාමුදුරුවෝ එක කතා කරත් බුදුහාමුදුරුවෝ එක කතා කරලා සරියුත් හාමුදුරුවෝ එක කතා කරත් මේක වෙනස් වෙන්න කොහොමදත් විදියක් නැහැනේ. මොකද යථා ස්වභාවයනේ දෙන්නම අවබෝධ කරගෙන තියෙන්නේ. මෙහෙම නැතුව දෙන්නට සුවිශේෂ කාරණයක් අවබෝධ කරගෙන නෙමෙයිනේ. යථා ස්වභාවයනේ මේ සංඥා වලින් අපි අවබෝධ කරගන්නේ. ඉතින් කවුරු අවබෝධ කරගත්තත් ඒකේ පරස්පරයක් හිටින්න විදියක් නැහැ. අනිත්‍යතාවය කියන එක මේ බුදුහාමුදුරන්ටවත් සරියුත් හාමුදුරන්ටවත් තව කෙනෙකුට අනුවත් ඒකේ වෙනසක් වෙන්නේ නැහැ නේ. අනිත්‍යතාවම ඒක සබාධමයට ඇති දෙයක්නේ. ඒකයි අර කියන්නේ මේ අර්ථ වශයෙන්, වචන වශයෙන්, සංකල්ප වශයෙන් ගත්තම මේ දෙදෙනා වහන්සේගේ මේ පිළිබඳව කරන පැහැදිලි කිරීමේ කිසිම අච්චරියන් අබ්බුතං කියලා කිව්වේ මේක හරි ආශ්චර්යයක්, අద్භූතයක් කියලා කිව්වේ මේ පරස්පරයක් නැතිකම. ඒකයි ඒ හේතුව නිසා. දැන් මෙතනදී සවන්වස්ස මේ බුදුහාමුදුරුවෝ දෙන උත්තරේදී එතන කියනවා මේව පඨවි සංඤීයස්ස ආපෝ සංඤීයස්ස. එහෙම ආපෝ තේජෝ වායෝ ඒ විදිහට කියලාගෙන යනවා. ඊට පස්සේ න ආකාසඤ්ඤායතනේ ආකාසඤ්ඤායතන සංඤී අස්ස. ඔය විදිහට එහෙම සෙට් එකක් කියලාගෙන යනවා. ඊළඟට කියනවා න ඉදලෝක සංඤී නව අස්ස න පරලෝක සංඤී අස්ස. යම්පිදං දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිේසිතං අනුචරිතං මනසා තත්‍රාපි සංඤී අස්ස. අන්තිමට කියනවා සංඤීච පනස්සාපි කියලා. කිසිම සංඥාවක් නැහැ කියලා. ඔව් එතන ඕක හරිය ටිකක් අර නිකම් ප්‍රහේලිකාත්මක ගතියක් තියෙනවා මතු පිටින් බැලුවොත්. නමුත් ඇත්තටම උතන තියෙන්නේ අර මුලින් නැහැ කියාගෙන ගිහිල්ලා අන්තිමට සංඥාවකුත් මෙතන තියෙනවා කියලා කියන්නේ මුලින් නැහැ කියන්නේ ඇත්තටම ඕක අර ආර්ය ශ්‍රාවක භාවයටපත් වුණාම අරිහත් භාවයටපත් වුණාන් පස්සේ අර අසුතව පුතුජනට තියෙන සංඥාව නැහැ. පඨවි ආපෝ වායෝ තේජෝ ගත්තොත් ඒ පඨවි සංඥාව නැහැ කියන එක නෙමෙයි උතන කියන්නේ. පඨවි සංඥාව රහතන් වහන්සේටත් තියෙනවා, අසුතව පුතුජනටත් තියෙනවා. නමුත් පඨවි ගැන අසුතව පුතුජනට තියෙන්නේ නිත්‍ය සංඥාව, අත්ථ සංඥාව, සුඛ සංඥාව තියෙන්නේ. එතකොට රහතන් වහන්සේට නැත්නම් සේකට පඨවි ගැන තියෙන්නේ අනිත්‍ය සංඥාව, අනාත්ම සංඥාව, දුක්ඛ සංඥාව. අතර මහා භූත ගැනම එහෙමයි. එතකොට සංඤීචපන අස්ස මෙතන සංඥාව තියෙනවා. නමුත් අර අසුතව පුතුජනට තියෙන විදිහේ සංඥාවක් නෙමෙයි තියෙන්නේ. සංඥාවක් නැත්තේ නෑ. සංඥාව තියෙනවා. ඔය අර වෙනත් තැනක ගාතාවක් තියෙන්නේ. සංඤ්ඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපිය සංඤීන විභූත සංඤී ඊවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානාහි පపంచ සංඛා කියලා හරි නිකන් ප්‍රහේලිකාත්මක වගේ ගාතාවක් බැලුවම පේන්නේ. ඒතර සංඥාවක් තියෙනවා, සංඥාවක් නැත්තේ නෑ.
සංඥා ස්කන්ධයකුත් තියෙනවා රහතන් වහන්සේට සංඥාවක් තියෙනවා. හැබැයි අර අසුතවා පුතුජනට තියෙන සංඥා විපල්ලාසේ නැහැ. ඒක නැහැ කියන අර්ථයෙන් තමයි උතන නැහැ කියාගෙන යන්නේ. ඕක සමහරව හිතනවා මේ රහතන් වහන්සේට පඨවි සංඥාවක් නැතය, ආපෝ සංඥාවක් නැතේ, ඔය මොකක්කම නැතේ කියලා. නස්ත්‍යාර්ථයෙන් ගත්ත. නස්ත්‍යාර්ථයෙන් නෙවෙයි ගන්නේ. ඔතන ගන්නේ කුසලාර්ථයෙන්. ඒ කියන්නේ සංඥාව තිබුණත් සංඥාව පිරිසිදු වෙලා තියෙනවා. පඨවි සංඥාව තියෙනවා. මේක ඝන දෙයක්. මේක ද්‍රව දෙයක්. මේක වායුමය දෙයක්. මේක ශක්තිමය දෙයක් කියන සංඥාව තියෙනවා. ඒ සංඥාව නැත්තම් රහතන් වහන්සේලා මේවා පරිහරණය කරන්නේ නැහැ නේ. මේ සංඥාවෙන් තමයි පරිහරණය කරන්නේ. හැබැයි ඝන ද්‍රව වායු ශක්ති පිළිබඳව නිත්‍ය සංඥාවක් නැහැ. ඒක පරිහරණය කරන්නේ නිතරම අනිත්‍ය සංඥාවෙන්, අනාත්ම සංඥාවෙන්, අසුභ සංඥාවෙන්, දුක්ඛ සංඥාවෙන්. ඒකයි උතන විතක නැත කියාගෙන ගිහිල්ලා තවත් විතක සංඤීචපන අස්ස. මෙතන සංඥාවක් තියෙනවා. ඒකයි. තෙරුවන් සරණයි. මාර්ගඵලලාභීකුට සංයෝජන ඇත. එහෙත් සක්කාය දිට්ඨිය නැත කියලා මම බණ කැහුවා. ඒකට එතන කියපු සංයෝජන හා දිට්ඨි කියන දෙක පැහැදිලි කරගන්න. ඔය ප්‍රකාශනයේ ඉස්සර වෙලාම කියපු මාර්ගඵලලාභීකුට සංයෝජන ඇත, සක්කාය දිට්ඨිය නැත. ඒක හරි. මොකද දැන් මාර්ග ඵල කියන්නේ එතන කියන්නේ. එතකොට මාර්ග ඵලය කියනකොට අවම වශයෙන් සෝතාපට්ටි ඵලය ගැන අපිට කියන්න වෙනවනේ. අවම ඵලය ඒකනේ. එතකොට අවම ඵලය ලැබලා තියෙනවා නම් සක්කාය දිට්ඨි නැහැ. එහෙත් තවදුරටත් ඉදිරියට සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරියත් ඵලය වශයෙන් අපි සම්ප්‍රදායිකව කරන ඵල විග්‍රහය ඒක කතා කරොත් ඒ ඵල ලැබලා නැත්තම් තවම සෝවාන් ඵලය විතරක් නම් එහෙනම් සංයෝජන තියෙනවා. ඔය දස සංයෝජන වලින් එතකොට සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන තුන විතරයිනේ බැහැර වෙලා තියෙන්නේ. එතකොට අනතේ බවං අට්ඨමං ආදීයන්ති 8ක් නෑ, තව 7ක් තියෙනවා කිව්වේ ඒකනේ. තව 7ක් තියෙනවා. එහෙනම් තව සංයෝජන 7ක් තියෙනවා කියලා අපිට ගන්න පුළුවන් සෝවාන් ඵලය ලැබුව වෙනා. කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච, අවිද්‍ය ආදී වශයෙන් ඒවා තියෙන්න පුළුවන්. ඉතින් 7 තියෙන්න පුළුවන්. එතකොට ඒ අර්ථයෙන් ගත්තම ඒක ඒ ප්‍රකාශනයේ වැරදි නෑ. ඒ කියන්නේ මාර්ග ඵලලාභීකු ළඟ අරියත් ඵලයටපත් වෙනකන් සංයෝජන ධර්ම තියෙන්න පුළුවන්. මුලදී ඕරම් භාගීය විදිහට නිකන් රළු ගොරෝසු ඒවා තියෙන්න පුළුවන්. කාමරාග, පටිඝ වගේ දේවල්. ඊළඟට උද්දම් භාගීය ඒවාත් තියෙන්න පුළුවන්. රූපරාග, අරූපරාග, මානෝද්දච්ච, අවිද්‍ය. සියුම් විදිහේ සංයෝජනත් තියෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රකාශනයේ වැරද්දක් නැහැ. මේක හරි. එතකොට දෙවෙනියට මොකද්ද අහුව කාරණේ? සක්කාය දිට්ඨිය නැත කියලා කිව්වේ එතනදී අපි හඳුන්නේ. එතකොට සෝවාන් ඵලය ලැබලා නම් අපි පිළිගන්නේ සක්කාය දිට්ඨිය නැහැ කියලානේ. මමය, මගේ, මමත්ව හැඟීම බහා තබන්න පුළුවන් මට්ටමට දියුණු වෙලානේ. සක්කාය දිට්ඨිය කියන්නේ මමත්ව හැඟීමනේ. මම මගේ කියන අදහස ඒක බැහැර කරගත්ත අදහස තමයි සෝතාපට්ටි ඵලය. අපි කතා කරන්නේ මාර්ග ඵලයනේ. එතකොට මාර්ගය නෙමෙයි, මාර්ගස්ත්‍ය ගැන නෙමෙයි මේ කියන්නේ ඵලස්ත්‍ය. ඵලය ලැබුව තැනත්තානේ. ඒක හරියි. තව සංයෝජන තියෙන්න පුළුවන්. නමුත් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස තුනනේ. බැහැර කළා, බැහැර වුණා, බහා තැබුවා කියලා කියන්නේ ඒකයි. ඉතින්දී අර මෙතන ප්‍රශ්නයක් වෙලා තිබිච්ච දෙයක් දැන් විශාකා මහ උපාසිකාව අර අත්තම්ම හැටියට අඬන වෙලාවේදී
එතෙන්දී ඒ සක්කාය දිට්ඨිය නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ? ඔව් මිනිපිරීද කොහෙද මරුණයින් පස්සේ එතන ක්‍රියාත්මක වුණේ සක්කාය දිට්ඨියමද මමත්ව හැඟීමද දරුවා මිනිපිරිය මමයි මගේ කියන හැඟීමද එහෙම නැත්නම් සමහර විට අවිද්‍යාව වගේ දෙයක්ද? දැන් අපි අගහරිය කියන අවිද්‍යාව තියෙනෝනේ. අවිද්‍යාවේදී ඒ ධර්මතාවයේ තේරුම් නොගැනීමද එතන. ඒ කියන්නේ මේ මව කුසේදී බිහි වෙලත් බාල කාලෙත් නව යවවන කාලෙත් තරුණ කාලෙත් මැදි වියේත් මහලු වියේත් මරණ ධර්මතාවය කියන එක කොයි වෙලාවෙත් සිද්ධ වෙන්න පුළුවන් දෙයක් කියන අවබෝධේ නොසිටියා වෙන්න පුළුවන්. එයා හිතාගෙන හිටියා වෙන්න පුළුවන් මේ බාල කාලේ මැරෙන්න බෑ. මරණයටපත් නොවිය යුතුයි බාල කාලේ. එහෙම අදහසක් තියෙනෝනේ සමහර අයගේ. කිසා ගෝතමීටත් තිබුණේ ඒ වගේ ප්‍රශ්නයක්. මේ කාලේ මැරෙන්න බෑ. මැරෙනවා නම් මැරෙන්න ඕන වයසට ගිහිල්ලා. වගේ අදහසක් තිබ්බ වෙන්න පුළුවන්නේ. එතකොට ඒ වගේ අදහසකින් සමහර විට මේක ඉදිරිපත් වුණා වෙන්න පුළුවන්. ඒක නිසා අපි සෝතාපට්ටි ඵලය. එතකොට විසාකාව සෝතාපට්ටි ඵලය ලැබුවද නැත්නම් සෝතාපන්න කෙනෙක්ද කියලා සෝතාපන්න නම් සෝවාන් මාර්ගස්ථයෙක් නම් ඔය සිද්ධිය වෙන්න පුළුවන්. තවදුරටත් සක්කාය දිට්ඨිය ශේෂ මාත්‍ර වශයෙන් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් සෝතාපට්ටි ඵලය ලැබලා නම් අපිට සක්කාය දිට්ඨිය තියෙනවා කියලා පිළිගන්නේ නැහැ අපි. එහෙත් අවිද්‍යාව තියෙන්න පුළුවන්. ඒ වගේ සියුම් අවිද්‍යාවන් තියෙනවා. සමහර අයගේ සක්කාය දිට්ඨිය නැති වුණාට අවිද්‍යාව සියුම් විදියට වෙනත් හැඩයකින් ඉදිරිපත් වෙනවා. ඔය මං කියපු කාරණේ එකක්. මැරෙනකනම් ඉතින් කවුරුත් මැරෙනවානේ. ඒ වුණාට ඉතින් මේ අපරාධේ ලාබාල කාලේ මැරුණ එක, පුංචි කාලේ මැරුණ එක, නැත්නම් තරුණ කාලේ මැරුණ එක. එහෙම නැත්නම් මෙච්චර දක්ෂ පක්ෂ මිනිස්සයා මැරුණ එක අපරාධේ. කොහොම කියලා අපි මරණය සම්බන්ධයෙන් කිසියම් හේතු දක්වමින් ඒක නොපිළිගන්න බාර ගන්න පොඩි අකමැත්තක් පෙන්නනවා. මෙච්චර වයසේ මේ වයසේ මැරුණ එකයි මෙතන ගැටලුව. එහෙම නැත්නම් මෙච්චර පුංචි කාලේ මැරුණ එක. එහෙම නැත්නම් මෙච්චර දක්ෂ මිනිස්සයා මෙච්චර හොඳ කෙනා මැරුණ එක. ඔහොම කියලා අපි මරණ ධර්මතාවයේ සමහර වෙලාවට මේ ප්‍රතික්ෂේප කරන ගතියක් පිළිගන්න අකමැති ගතියක් තියෙනවා. ධර්මතාවයක් හැටියට තාම තේරිලා නැහැ. එතන තියෙන අවිද්‍යාව. ඒක වෙන්න පුළුවන් සමහරට විසාකාවට දෙවුනේ. සම්බුදුනේ එතෙන්දී අස්මිමානය කියන එකයි සක්කාය දිට්ඨියයි අතරේ සම්බන්ධය පොඩ්ඩක් හදන්න. දෙකම එක තමයි. අහම්භාව, අස්මිමාන, සක්කාය දිට්ඨිය ඔය කියන වචන වෙනස් වුණාට හැඟීම එකයි. හැඟීම එකයි. ඒ මමත්වය මේ පංචස්කන්ධය සහිතව ගත කරන මේ ජීවියා මමත්වයෙන් ගැනීම. මමත්වයෙන් අරගෙන ඊට පස්සේ මමය ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා. ඊට පස්සේ තමන් මම ඉන්නවනේ මට ඕන හැටියට මං කැමති විදියට මං කැමති ආකාරයට මේ දේවල් මේ විදියට මෙසේ පැවතිය යුතුයි නොපැවතිය යුතුයි ආදී වශයෙන් කියලා හදාගන්න මේ සංකල්ප රටාව මම කේන්ද්‍ර කරගත්තා වූ සංකල්ප රටාව තමයි අස්මිමාන අහම්භාව සක්කාය දිට්ඨි. ඔය වචන තුනකින් කිව්වට මේකම සංකල්ප රටාව මේ තියෙන්නේ. ඉතින් ඒක එවැනි සංකල්ප රටාවක් ගොඩ නැගෙනවා අපි තුල ගොඩ නැගෙනවා. මම මෙහෙමයි. මං කැමති විදිය මේකයි. ඒක නිසා මං ඉන්නකම් මෙහෙම වෙන්න ඕන. මං නැති වුණ කාලෙක නම් කමන්නේ. ඔය කියාගෙන යන්නේ මොනවද? ඒ තමයි අස්මිමානේ. අහම්භාවයේ සක්කාය දිට්ඨිය. ඊට පස්සේ මේ සංකල්ප විතරක් නෙවෙයි මේ සංකල්ප ක්‍රියාත්මක කරන්නත් එතේ ඉඳලා කටයුතු කරනවා. ඉතින් ඔය ලක්ෂණය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. හැබැයි ඕක මේ ඔයද කියලා තියෙන්නේ මේ දස්සනා පහතබ්බ ආසවා කියලා. ඔය සබ්බාසව සූත්‍රයේ. දස්සනා කියන්නේ මේක ප්‍රඥාවෙන්ම තේරුම් ගන්නවා. දස්සනා කියන්නේ එතන සම්මා දිට්ඨියට ප්‍රඥාවෙන්ම තේරුම් ගන්න ඕන මේ අස්මිමානේ
අහම්භාවයේ සක්කාය දිට්ඨියේ තියෙන දෝෂය තේරුම් ගැනීම. තේරුම් අරගෙන ඊට පස්සේ ක්‍රමයෙන් ඒ අස්මිමානය ගෙවි යන ආකාරයට, අහම්භාවය දුර වෙන ආකාරයට, සක්කාය දිට්ඨිය අඩාල වෙන ආකාරයට අපි කටයුතු කරනවා. කතා බහේදී, වැඩවලදී, හිතද්දී ඒ තුන් පැත්තෙන්ම ඕක අඩාල කරන්න ඔය තුනෙන්ම අවශ්‍යයි. සක්කාය දිට්ඨිය, අහම්භාවය, අස්මිමානයේ බරපතලම අකුසලතාවයේ හැටියට පෙන්නනවා. බරපතලම අකුසලතාවයේ වෙන්නේ ඒක අනිත් අකුසල් වලට මුල පුරනවා. අර මමත්වය නිසා අපි සමහර විට බොරුවක් කියන්නේ මමත්වයේ නිසා. හොරකමට ගිහිල්ලා තියෙන්නේ මමයා රකින්න. ඒ වගේ වැරදි කාම සේවනය කරලා තියෙන්නේ මමව සතුටු කරන්න. එතකොට හැම එකේම සියුම් විදිහට අස්මිමානය, අහම්භාවය, සක්කාය දිට්ඨිය සියුම් විදිහට යනවා. අනිත් හැම අකුසලයකටම වගේ එක්තරා විදිහකට මේ උත්තේජනයක් සපයනවා අස්මිමානය, අහම්භාවය, සක්කාය දිට්ඨිය. ඉතින් ඒක නිසා ඕක දුරු කිරීම ටිකක් අමාරුයි කියනවා. ඔය සේනාංක තුනෙන්ම ඕකට පහර දෙන්න ඕන. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය, අහම්භාවය, මේ මමත්වය, අස්මිමානයේ දුරු වෙන විදිහට අපි හිතන්නත් ඕන, කතා කරන්නත් ඕන, ක්‍රියා කරන්නත් ඕන. ඒකයි මම තුන් පැත්තකින් කියන එකෙන් අදහස් කරේ. එහෙම කරනකොට ඒක හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ අර අවබෝධ කරගත්ත කෙනාට. සක්කාය දිට්ඨියේ තියෙන දෝෂය, ඒකේ තියෙන හානිය, ඒක නිවනට බාධා වෙන ආකාරය හැම පැත්තෙම අවබෝධ කරගත්ත කෙනා, අඩුම ගානේ අර සත්අට්ඨාන පරියාය විදිහටවත් මේක තේරුම් ගත්ත කෙනාට තුන් පැත්තෙම පහර දීලා ඕක අඩාල කරන්න පුළුවන්, අඩවන කරන්න පුළුවන්. ඒකයි තියෙන්නේ. ඉතින් සක්කාය දිට්ඨිය අනිත් හැම එකටම, හැම අකුසලයකටම මගපාදන ලක්ෂණයක් තියෙනවා. ඒකයි. හොඳයි, අපි එහෙමනම් අදට අපේ කමඨහන් සාකච්ඡාව අවසන් කරමු. එතකොට අපි සාකච්ඡාව මුලදී පැහැදිලි කරගත්තා වගේ අපේ ඉලක්කය නිබ්බාන, නිර්වාණය සාක්ෂාත් කිරීමට අවශ්‍ය කුසලතා අංශ 3 සීල සමාධි ප්‍රඥා. ඒ අංශ 3 වර්ධනය කිරීමට අදාළ ක්‍රියාකාරකම් තමයි කමඨහන් කියන්නේ. ඉතින් අපි මේ දිනවල හුඟක් මේ සාමාන්‍ය ඵල දේශනාව පාදක කරගෙන සීල කමඨහන තමයි හුඟක් කතා බහ කරගෙන යන්නේ. ඉතින් අදත් අපි සාමාන්‍ය ඵල සූත්‍රය පදනම් කරගෙනයි මේ කතා බහ කරගෙන ආවේ. ඉතින් එහි යම් කොටසක් අපි නිමා කරා. ඉතින් ඉදිරියටත් අපේ කමඨහන් සාකච්ඡාවලදී අපි බලාපොරොත්තු වෙනවා එතනින් ඉදිරියට මේ බුදුරජාන් වහන්සේ දැන් ඉදිරිපත් කරලා තියෙන මේ සීලේ ඊටාම සියුම් පැතිකඩ කතා කරා. එතකොට චූල සීල කොටස කතා කරලා අද අපි අවසන් කළා මජ්ක්‍ධිම සීලං කියලා සඳහන් කරන තැනට එනකන් අපි කතා කරලා අවසන් කරා. 40 වෙනි අංකයෙන් සාමාන්‍යයෙන් දක්වලා තියෙන කුහනාලපන ආදී ඒ දක්වා කතා කරා. ඉතින් මේවා කමඨහන්, මේවා මේ ක්‍රියාකාරකම්, සීල ශික්ෂාව දියුණු කර ගැනීමට අදාළ ක්‍රියාකාරකම්. හොඳයි, අපි සීලය දියුණු කරගමු. සීල සමාධි ප්‍රඥා තුනම මේ නිර්වාණගාමී ප්‍රතිපදාවේදී එකසේ අපි වර්ධනය කරගත යුතු, වඩාගත යුතු කුසලතාංශ තුනක්. හොඳයි, එහෙමනම් අපි අදට අපේ කමඨහන් සාකච්ඡාව නිමා කරනවා. ඉතින් වෙනද වගේම මේ සත්කාරයට, යහපත් කාර්යයට සම්බන්ධ වුණු සියලුම දෙනා මේ නිවෙන මග කල්යාණ මිත්‍ර එකතුව සූදානම් කරේ අපේ චාමෙන් නෝන මහත්මිය. එතුමියටත් ඒ වගේම නිවෙන මග කල්යාණ මිත්‍ර එකතුවට සම්බන්ධ වෙලා තම තමන්ගේ සීල සමාධි ප්‍රඥා ගුණ පුරා ගන්න අපේ ගිහි පැවිදි කල්යාණ මිත්‍රයන්ටත්, ඒ වගේම මේ අප කරන සදහම් සංഭാෂණ වඩාත් අර්ථ සම්පන්න කරගන්න, ගැඹුරු කරගන්න, තම තමන්ගේ ධර්ම අවබෝධයත් මේකට එකතු කරලා මේ සාකච්ඡා අර්ථවත් කරන, වඩා ගැඹුරු කරන්නට දායකත්වයේ ලබා දුන්න අපේ කල්යාණ මිත්‍ර හැමට දුර ඉඳන් ළඟ ඉඳන් පෙනී නොපෙනී ඉඳගෙන මේ යහපත් දෙයට නොඑක් විදියට සම්බන්ධ වෙන සියලු දෙනාටත් අපි අපගේ කෘතවේදීත්වයේ ගෞරවය පළ කරමින්
අප මේ කරන්නා වූ ධර්ම සංഭാෂණයේ හැම දිනාටම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට උපනිශ්‍රේ වේවා, උපකාරී වේවා, හේතු වාසනා වේවා කියන මෙත් කරුණාසිතින් අපි පුණ්‍යානුමෝදනාවට යමු වෙනවා. අපි සිතින් කයින් වචනෙන් සිද්ධ කරගත්තා වූ සිද්ධ කරගන්නා වූ සියලු පින් කුසල් හැදු වැඩු මව්පියෝද සිත් සතර උගන්වපු ගුරුතුමන්ද මේ දහම් මග නිවන් මග ඉදි පිහිලි කරලා දෙන ශාසනයේ කල්යාණ මිත්‍රයන්ද ජීවිතේ පවත්වාගෙන යන්නට මෙත් කරුණාසිතින් සහාය වෙන උදව් උපකාර කරන සියලු ජීවිත සගයන් ඇතුළු කොට ඇති සුජීවත්ව ඉන්නා වූද මේ පරලෝකීය වූද අපේ සියලු සත්පුරුෂ සාදු ජන කල්යාණ මිත්‍රයන්ද සියලු යහපත් දේ වෙනුවෙන් පෙනී නොපෙනී උදව් උපකාර කරන්නා වූ සම්‍යද්දෘෂ්ටික දෙවියන් ද ඇතුළු අනුමෝදන් විය හැකි තාක් සියලු සත්වයෝ අප කරන්නා වූ පින් කුසල් සතුටින් අනුමෝදන් වේවා. හැම දිනාම පින කුසලයේ මනවින් හඳුනාගෙන පිනට කුසලයට යොමු වී නිවන් මගට යොමුව නිවනෙන් නිවි සැනසෙත්වා කියන මෙත් කරුණාසිතින් අපි හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරමු. ittavataca amhehi sambataṃ puñña sampadaṃ sabbe deva anumodantu sabba sampatti siddhiyā ākāsattā buම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සබ්බේ සත්තාච භූතාච හිතාච අහිතාච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම ආශිර්වාද කරමු. බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ අප්‍රමාණ ගුණ බලයෙන්ද අප මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා ආදී උතුම් කුසල ශක්තියෙන්ද පින්වත් හැම දිනාටම සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක්ම වේවා. ඊතා ඉක්මනින් ඊතා පහසුවෙන් සීල සමාධි ප්‍රඥා ගුණ පුරාගෙන මේ ජීවිතයේදීම පරම ශාන්ත නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට හැම දිනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. අභිවාදන සීලිස්ස නිච්ඡං වුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. තෙරුවන් සරණයි. සුවපත් වේවා. සාදු සාදු. ඔබ වහන්සේ ධර්මපුත්‍රගේ භාවයත් පුර ජීවනයක් සැලසේවා. සියලු දෙනාටම නිවනේ නිවීම සැලසෙත්වා. තෙරුවන්ගේ සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. සුවපත් වේවා ස්වාමීන් වහන්සේ. හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනාටම තෙරුවන් සරණයි. සුවපත් වේවා.